හරි ගියා ගන්න මාතෘකාව. මාතෘකාව ලිව්වනේ. මාතෘකාව ලියන්න දෙන්නේ නැහැ. හරිද? මාතෘකාව ලියලා තින්නේ සරල ගති විද්‍යාව කියලා. අර්ථ ඒ අර්ථේ තමයි දැන් කරන්න යන්නේ. මේකේ සරල ගති විද්‍යාව පටන් ගන්න කලින් සරල ගති විද්‍යාව සම්බන්ධව තියෙනවා කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සරල ගති විද්‍යාවේ පාවිච්චි කරන සමීකරණය. ඒක මුලින්ම ගන්න ඕන. ඒකට එන්න කලින් කියන්නේ බර්නූලි සමීකරණ තමයි තියෙන සරල ගති විද්‍යාව සමීකරණයට. බර්නූලි වලට එන්න කලින් තියෙනවා මේකේ මේ ඊට කලින් පාවිච්චි කරන වෙන සමීකරණයක් මේ සාන්තතිකතාව පිළිබඳ සමීකරණය කියලා. සාන්තතිය කියලා කියන සාන්තතිකතාව එහෙම වචන වලින් කියනවා. මුලින්ම අන්නේ සමීකරණය පාවිච්චි කරලා ඒක පාවිච්චි කරලා මුලින්ම ඒක හරහා ගන්න දේ සමීකරණය අරන් ඉන්න ඕන. හරිද? ඒ සමීකරණය අරගෙන තමයි ඉතින් පස්සේ බර්නූලි වලට එන්නේ. හරිද? බර්නූලි වලට ආවත් බර්නූලි වලදී තියෙනවා ඒ අර්ථය කරන්න මුලින්ම තීර කොටස් කියන්නේ නම් හතරක් තියෙනවා. නම් විශේෂ නම් භෞතික විද්‍යාත්මක ගති ලක්ෂණ හතරක් තියෙනවා. ඒ හතර ගැන කතා කරලා තමයි බර්නූලි වලට එන්න තියෙන්නේ. හරිද? ඒක මුලින්ම කරන්න තියෙන්නේ අපිට අර මම කලින් කිව්ව සම්තතිකතාව පිළිබඳ සමීකරණය පාවිච්චි කරලා ඒකෙන් ඒක හරහා ඒකෙන් ගන්න තින්ද ගන්න. හරිද? රයිට්. දැන් මේ කොටසේදී මේ අපි දැන් කතා කරන යන කොටසේදී ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ගලාගෙන යන තරල ගැන. එක තැනකින් තරල නෙමෙයි ගලාගෙන යන තරල. එක් තැනකින් ඉඳන් තවත් තැනකට ගලාගෙන යනා වූ තරල සම්බන්ධව තමයි සම්තතිකතාව කියන සමීකරණයෙන් අපි කතා කරන්නේ. තරල ගති විද්‍යාව. දැන් තරල ස්ථිතියෙන් කතා කරපු දැන් ඌට කලින් කතා කරපු හැම තරල කතාන්තරයකදීම අදාළ තරලයේ තිබ්බ එක තැනක. ඒක કોઈ භාජනයක දාලා ඒ වගේ මොකක් හරි දෙයක් මොකක් හරි මොකක්ද දාලා තියෙන තරලේ. භාජනයක වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි දෙයක තරලේ දාලා තියෙන තරලේ ගලාගෙන යන්නේ නැහැ කොහෙටවත්. හරිද? ඊළඟට මේක තමයි ඊළඟට බර්නූලි. මේ තරල ගති විද්‍යාව. තරල ගති විද්‍යාවේ තරල එක තැනක තියෙන්නේ නැහැ. තරලේ ගලාගෙන යනවා. භාජනයක වගේ දාලා තියන්නේ නැහැ. ඒක ඉදිරියට ගලාගෙන යනවා. හරි. එතකොට දැන් අපි මුලින්ම කරන්න හදන්නේ තරල ගති විද්‍යාව කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ලියලා අදාළ තැනට එන්න හදන්නේ. හරි. ලියා ගන්න මම මාතෘකාව ලියලා තියෙන්නේ තරල ගති විද්‍යාව කියලා. හරි. ඒක කියන්න මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනු ලබන්නේ ගලාගෙන යන්නා වූ තරල සම්බන්ධවයි. හරි. දැන් ලියන මාතෘකාවක් ඒක අනු මාතෘකාවක් විදිහට ලියුවත් කමක් නැහැ. හරිද? සන්තතිකතා සමීකරණය ඕකට එක එක නම් තියෙනවා. මොකද සාන්තතිකතාව කියන සාන්තතිකතා කියලා කියන සාන්තතිකතාව පිළිබඳ සමීකරණ කියන එක එක විදිහට නම් තියෙනවා. ඒක එච්චර හිතන්න දෙන්න. මෙහෙමයි කරදරේ ඉන්නේ. හොඳින් මොකද ගන්න බර්නූලි ගානක බර්නූලි අපිට තවදින් ඉස්සරහට හොඳ බර්නූලි කරන්නේ. බර්නූලි ගානක ඕනම වෙලාවක බර්නූලි කොයි ගානක් ගත්තත් හොඳයි. බර්නූලි කොයි ගානක් බොහෝ වෙලාවට ඒ ගාන හදන්න කලින් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න වෙනවා. සාමාන්‍යයෙන් තරල ගති විද්‍යාව පාවිච්චි කරන සමීකරණ දෙකයි. එකක් මේකෙන් තියෙන බර්නූලි සමීකරණය. සමහරක් ගණන් වල ගානින් ගානට වෙනස් වෙන ගාන කියලා තේරුම් ගන්න ඕන.
සමහරක් බර්නලි තරම් බර්නලි තරම් හදනකයි සන්තතිකතා සමීකරණ දාන්න ඕන. සන්තතිකතා සමීකරණ දාලා තමයි ඉතින් ගණන් හදන්න යන්නේ. නැත්නම් හදන්න බෑ. හරිද? ඒක දාන්න ඕනද නැද්ද කියන තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඒක ගණන් හදන්න කියලා දෙන්නම්. හරිද? දැන් සන්තතිකතා සමීකරණය ගත්තන් පස්සේ ඒකදී මේ වගේ දෙයක්. හිතන්න මේ වගේ නලයක් තියෙනවා කියමු. හරිද? සාමාන්‍යයෙන් දැන් තරල ගති විද්‍යාවෙන් කතා කරනකොට අපිට නල තුලින් ගමන් කරන ජල ප්‍රවාහයක් නැත්නම් මොකක් හරි තෙල් වර්ගයක් එහෙම නැත්නම් හුලම් ප්‍රවාහය සුලම් කියන්නේ තරල වලටයි කියන්නේ. සුලම් ප්‍රවාහයක් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් ගන්න හිතන්නේ තරලයක් කියලා. අපි මම මුලින් කියවනේ තරලයක් කියන්නේ වායු වෙනත් පුළුවන් ද්‍රව වෙනත් පුළුවන් කියලා. ඒතකොට මෙතනදී කතා කරන්නේ ගන්න නලයක් නම් අපි සලකන්නේ මේ නලිය තුලින් ගමන් ගන්න ජල ප්‍රවාහයක් ගන්නවා තමයි. හරිද? නැත්නම් සුලම් ප්‍රවාහ ගන්නවා. සුලම් ප්‍රවාහ නම් නිකන් ඉතින් ඔහාලි උඩින් කුලම් පරක් ගියා කියනකොට ඒකත් එහෙම ගන්නවා. හැබැයි ඒ ගත්තමත් මේ සමීකරණේ ගන්න වෙනවා. සමහර තැන්වලදී. හරිද? දැන් මෙතනදී ගන්නේ නිකන් බටයක් ගන්න. හරිද? මේ බටේ මේ තියෙන එක පැත්තක හරස් කඩක්. හරිද? මූණක්. මේ අනිත් පැත්ත. මෙහෙම ගිහිල්ලා ඔන්නම තියෙනවා. ඔන්න විදිහට. හරිද? ඊළඟට මේකේ මේ පැත්තේ මම ගන්නවා හරස්කඩ A1 කියලා. මේ පැත්තේ හරස්කඩ මම ගන්නවා A2 කියලා. මේ පැත්ත A1 අර පැත්ත A2. හරිද? මේ පැත්තේ මේ හරස්කඩ තුලින් තරලයේ ඇතුල් වන්නා වූ ප්‍රවේගය මම ගන්නවා V1 කියලා. මේ පැත්තේ තරලය තුල V1 වේගය. මේ පැත්තෙන් තරලය පිට වෙන වේගය V2. වෙනවා. මේ පැත්තෙන් තරලය ඇතුල් වෙනවා V1 වේගයෙන් අර පැත්තේ තරලය V2 වේගයෙන් පිට වෙනවා. ඕන ළමයක තේරෙන දෙයක් තමයි දැන් මේකේ හරස් කඩ වෙනස්නේ. මේකේ පැහැදිලිව පේනවා A1 වලට වඩා A2 පොඩි කියලා. ඇයි හරස් කට පොඩි? එතකොට මේ පැත්තෙන් 10 මේ සිග්නල් ප්‍රවේගයෙන් වතුර පාර ඇතුල් වුණා නම් මේ පැත්තේ වතුර පාර පිට වෙන ඊට වඩා වැඩි වේගකින්. ඒ හේතුව. ඇයි එන්නේ කට පොඩි වෙනවනේ. කට පොඩි වෙනකොට අර පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනකොට කමාට මේක ලොකු ප්‍රවේගයකින් මෙහෙම විදිනවා. ඕක සාමාන්‍යයෙන් දකින්න පුළුවන් උදාහරණයක් නේ. දැන් හෝස් එකකින් වතුර එනකොට අර කට පොඩි කරන වතුර පාර මොකෝ ඉන්නේ? හයියෙන් යනවා. හරස් කඩ පොඩි වෙනකොට ජලයේ පිටවන්නා වූ වේගය වෙනස් වෙනවා. වැඩි වෙනවා. සරලව ගත්තොත්. එතකොට දැන් මට මෙන්න මේක කියන්නකෝ. දැන් තප්පරයකදී තප්පර t කාලයක් කියලා. තප්පර t කාලයකදී ඇතුල් වූ ජල පරිමාව කොහොමද ගන්නෙ? තප්පර t කාලයකදී ඇතුල් වූ ජල පරිමාව කොහොමද ගණනය කරන්නේ? තප්පර t කාලයකදී ඇතුල් වූ ජල පරිමාව කොහොමද ගණනය කරන්නේ? කොහොමද කියන්නේ? තප්පර t කාලයකදී ඇතුල් වූ ජල පරිමාව කොහොමද ගණනය කරන්නේ අපි? නැත්නම් තප්පර t කාලයක් ඕනේ තප්පරයකදී ඇතුල් වූ ජල පරිමාව කොහොමද ගණනය කරන්නේ? මොකක්ද සමීකරණය? තප්පර එක කාලයකදී ඇතුල් වූ ජල පරිමාව මේ පැත්තෙන් ඇතුල් වෙච්ච ජල පරිමාව තප්පරයකදී කොහොමද ගන්නේ? දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේක පුළුවන්කම තියෙන්න ඕන. හොඳද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් කල්පනා කරලා උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න ඕන මේ වෙලාව. මේ වෙනකොට ඒකකින් මේවා පොඩ ಗುಣ කරලා බෙදලා බලන්න ඕන. දැන් මෙතන කොහොමද ඉලක්කමක් දීලා නැහැනේ. ඉලක්කමක් දීලා නැහැ. කියන්න වෙන්නේ උත්තරේ අකුරු වලින්. ඉලක්කම වලින් කියන්න වෙන්නේ. මේ ප්‍රකාශන විදිය අකුරු වලින් කියන්න වෙන්නේ. තප්පරයක කාලයකදී ඇතුල් වූ ජල පරිමාව ගන්න වෙන්නේ මුලින්ම බලන්න තප්පරයකදී ඇතුල් වෙන ජල පරිමාව ඒකේ මොකක්ද කියලා බලන්න මුලින්ම. තප්පරයකදී ඇතුල් වෙනවා ජල පරිමාව කියන්නේ තප්පරයකදී ඇතුල් වූ ජල පරිමාව. ඔන්න ඔයක වෙන්න තප්පරයකදී ඝන මීටර. එහෙම આવොත් නේ තප්පරයකදී ජල පරිමාව කියන්නේ. ඉතින් මෙහෙම ලියුවොත් මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේවා සරලම දේවල්. තප්පරයට ඝන මීටර කියලා. එහෙනම් තප්පරයට ඝන මීටරයක් හදා ගන්න පුළුවන් ක්‍රමයක් කල්පනා කරන්න. ඒක ඉතින් දැන් මම කියනවා මහ වෙලාවක් ගන්න බැරි නිසා. මේ හරස් කර වර්ග බලය වැඩි කරන්නේ මේ ජලය තුරුන වේගය v1 ගේ. මෙයාගේ එකේ වර්ග මීටර මෙයාගේ එකකේ ms ඍණ 1. මේකේ m වර්ග මේකේ ms ඍණ 1. මේ m වර්ගයයි මේ m එකයි ගුණ කරොත් මොකෝ වෙන්නේ? m වර්ගයයි m එකයි ගුණ වුණොත් එහෙම
m ගණේ වෙනවා. මේ m වර්ගයේ මේ m එක මොකද මේ m ගණයක් යනවා. මේකේ ශ්‍රේණිය ඒක තමයි වෙදී ඉන්නේ. අමුතු එකක් වෙදී ඉන්නේ ඒක තමයි. එහෙනම් තප්පර එක කාලයකදී ඇතුල් වූ ජල පරිමාව කියන්නේ A1 B1 වලට. ඊළඟට තප්පරයකදී පිට වූ ජල පරිමාව කීයද? තප්පරයකදී පිට වූ ජල පරිමාව කියන්නේ A2 වැඩි කිරීම V2. A2 වැඩි කිරීම V2. තප්පරයකදී පිට ඇතුල් වූ ජල පරිමාව කියන්නේ A1 V1. තප්පරයකදී පිට වූ ජල පරිමාව කියන්නේ A2 වැඩි කිරීම V2 වලට. හරිද? දැන් එතකොට මොකද්ද ওই දෙකේ තියෙන සම්බන්ධය? ඔයාලට මේ A1 V1 සහ A2 V2 ගැන මොකක්ද කියන්න පුළුවන් ඔයගොල්ලන්ට? ඔයාලට මේ A1 V1 සහ A2 V2 ගැන මොකක්ද කියන්න පුළුවන් නේද? තප්පරයකදී පිට වූ ජල පරිමාවයි තප්පරයකදී ඇතුළු ජල පරිමාවයි මොකද ඕන කියන්න සමානද සමානද? මම අහන්නේ වෙනම පුතාන එක දැන් අහන්නේ. නලයේ තප්පරයකදී ඇතුළු ජල පරිමාවයි නලය තුලින් තප්පරයකදී පිට වූ ජල පරිමාවයි සමානද සමානද මම අහන්නේ. මොකද කියන්නේ? මොකද කියන්නේ? ඕන ළමයින්ට තේරෙන දේ තමයි ඒක සමානයි කියන එක. හරිද? ඇයි ඉතින් මේ පැත්තෙන් ඇතුල් වෙන ජල පරිමාව අර පැත්තෙන් එන්න මොකද? මැදින් වතුර අතුල් දහම වෙන්න බෑනේ. මැදින් වතුර වැඩි වෙන්නත් බෑ, මැදින් වතුර අඩු වෙන්නත් බෑ. අනිවාර්යයෙන්ම තප්පරයකදී මේ පැත්තෙන් ඇතුල් වෙන ජල පරිමාව මේ පැත්තෙන් පිට වෙන්න ඕනේ. මේ පැත්තෙන් ඇතුල් වෙන ජල පරිමාව මේ පැත්තෙන් පිට කරන්න ඕන වෙන හින්දා තමයි මේ පැත්තේ කට පොඩි හින්දා වැඩි වේගකින් වතුර පිට කරන්නේ. ඒතකොට මේ පැත්තට වඩා මේ පැත්තේ වතුර වල වේගය වැඩි නම් තප්පරයකදී මේ පැත්තට ඇතුල් වෙන ජලාංශු ප්‍රමාණයට වඩා වැඩි ජලාංශු ප්‍රමාණයක් මෙහෙන් පිට කරනවා. වැඩි ජලාංශු ප්‍රමාණයක් පිට කරලා තමයි අර කට පොඩි වීමේ මේ අවාසිය වළක්වගන්නේ. නැතුව මේක අවාසි ඒක තමයි ඇත්තටම වෙන හේතුව. සමහරක් වෙලාවට මේ හෝස් මැදින් පුපුරනවා. ගොඩාක් පීඩනය වැඩුණොත් මේ හෝස් මැදින් පුපුරනවා. ඇයි මේ හෝස් මැදින් පුපුරන්න හේතුව? මැදින් හැම හෝස් එක පුපුරන්න හේතුව දැන් කිය පීඩනය කියලා මම අහන්නේ. ඊට උත්තරයක් හිතලා කියන්න පුළුවන් ඔයගොල්ලෝ. දැන් මේ පැත්තක පාවිච්චි කරලා. ඇයි මේ වගේ හෝස් එකක් මැදින් පුපුරන්න හේතුව? මොකක්ද වෙන්නේ නැද්ද? මේ වගේ හෝස් එකක් මෙහෙම මැදකින් පුපුරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? මොකද කියන්නේ? මේ වගේ වතුර පාරක් යනකොට තප්පරයකදී මේ පැත්තෙන් ඇතුල් වෙන ජල පරිමාව තප්පරයකදී මේ පැත්තෙන් පිට කරන්න බැරි වුණොත් එහෙම මේ හෝස් එකට මැදින් පුපුරනවා. මැදින් පුපුරලා අර අතිරික්ත ප්‍රමාණය මෙහෙන් එළියට දානවා. ඔය හෝස් පුපුරන්නේ එහෙම වුණාන් පස්සේ. ඒ කියන්නේ තප්පරයකදී ඇතුල් කරපු T කාලයකදී ඇතුළු ජල පරිමාව T කාලයෙන් පිට වෙන්න ඕන මේ පැත්තෙන්. නමුත් පිට කරන්න බැරි වුණොත් මේ කියන්නේ වතුර වල වේගය ප්‍රමාණවත් නොවුනොත් මේ වතුර වල වේගය වැඩි කරලත් බැරි වුණොත් මේ පැත්තේ අර පැත්තට සමාන කරගන්න මෙහෙම පුපුරනවා. මේ පුපුරලා අර අතිරික්ත ඇතුළේ තියෙන වැඩි පරිමාව මෙතනින් පිට වෙලා අර දෙපැත්ත ගන්න බැලන්ස් කරගන්නවා. කොහොම කරා වුණත් තප්පර T කාලයකදී ඇතුල් වූ ජල පරිමාව තප්පර T කාලයකදී ඇතුල් වූ ජල පරිමාව හා තප්පර T කාලයකදී පිට වූ ජල පරිමාව ගැන මොකක්ද ඕනේ කියන්නේ අනිවාර්යයෙන් සමාන වෙන්න ඕනේ. දැන් මම ගත්ත තප්පරයකටනේ. තප්පරයකට ගත්තු එක මම දැන් ගන්නවා තප්පර T කාලයකදී. තප්පර T කාලයකදී ඇතුළු ජල පරිමාව හා තප්පර T කාලයකදී පිට වූ ජල පරිමාව සමාන වෙන්න ඕනේ. අනිවාර්යයෙන් සමාන වෙන්න ඕනේ. දැන් ගැටලුවක් තියෙනවානේ. දැන් මෙතන A1 B1 ගත්තොත් එහෙම මෙතන A2 B2 ගත්තොත් එහෙම මේක සමාන වෙනවා තමයි. නමුත් තප්පර T කාලයකදී මම කියලා දෙන්නේ. තප්පර T කාලයකදී කියලා දෙන හින්දා දැන් මෙතන මේ A1 වැඩි කිරීම B1 කියන්නේ මොකද්ද? තප්පරයට ඝන මීටර. මෙතනින් ඉන්න උත්තරේ තප්පරයකට ඝන මීටර කියලා. මම දැන් කියන්නේ T කාලයකදී. දැන් එහෙම වුණොත් එහෙම කොහොමද මේ පැත්ත සමාන කරන්නේ මේ T පදේ පාවිච්චි කරලා? A1 B1 ගෙන් සමාන කරන්න බෑ මේක. මොකද හේතුව මෙතනින් එන්නේ තප්පරයකට ඝන මීටර තප්පරයකට ඝන මීටර. මොකද මේ තප්පරයක් සලකලා තියෙන්නේ මම. දැන් තප්පරයක් මේ තප්පර T කාලයක් සලකනවා. එහෙනම් තප්පර T කාලයක් සලකනවා නම් කොහොමද මම මේක මේ A1 B1 පදේ සහ A2 B2 පදේ T පදේ පාවිච්චි සමාන කරන්නේ? කොහොම සමාන කරන්නේ? A1 B1 කියන්නේ තප්පරයකට ඝන මීටරනේ. මම මේක ගුණ කරනවා T වලින්.
මම මේක වෙලි කරනවා t වලින්. මෙයා t වලින් වෙලි කරනවා කියන්නේ තව මේකට තප්පර ගානකින් වැඩි වෙනවා. මෙහෙ t පදයකින් ගුණ කරලා පස්සේ වෙන්නේ එතනක් තියෙන තප්පරයට ඝන මීටර කාලය තප්පර වලින් ගුණ වෙනවා. එතකොට මෙයාට මෙයා කැපෙනවා. මෙහෙම කැපෙනවා. කැපිලා ලස්සනට ඝන මීටර ලැබෙනවා. එහෙනම් ඔතනින් හම්බ වෙනවා t කාලයකදී ඇතුල් වූ ජල පරිමාව සහ එම කාලයේදී පිට වූ ජල පරිමාව කොච්චරද කියලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට. ඔය දෙක සමානයි. මේ t පදේ කැපෙනවා. උත්තර එනවා a1 b1 සමානයි a2 v2 කියලා. ඔන්න තියෙනවා සමීකරණය. මේ තියෙන්නේ සන්තතිකතාව පිළිබඳ සමීකරණය. a1 b1 සමානයි a2 v2. සන්තතිකතාව පිළිබඳ සමීකරණය. t කාලයකදී ඇතුල් වූ ජල පරිමාව සමානයි t කාලයකදී පිට වූ ජල පරිමාවට. මේක තමයි සාමාන්‍ය බට කතන්දරවලදී අනිවාර්යයෙන්ම පාවිච්චි කරන සමීකරණ. මේක දැන් ගණන් කරලා ඉඳලා මේ විභාගයට ගණන් කරන එක හරි සරල ගණනක්. මේක මහා අමාරු දෙයක් නෑ. ඔන්නෝක තමයි මෙතන සිද්ධ වෙන කතන්දරේ. හරිද? right. දැන් ඔයගොල්ලෝ ඔන්න ඔය විදිහට ඔය ටික දැන් ඇඳලා ඉවරලා මේ තියෙන්නේ මේ කොලන්ගේ ඒක කොහොමද වර්ග මීටර තප්පර මීටර වර්ග මීටර තප්පර මීටර ඔය ටික දාලා ඉවරලා මේ ටික ලියලා අතින් නම් කොටු කරගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. තේරුම් නැත්නම් තේරුම් නැහැ කියලා කියන්න. ඔය කේසර කියන තේරුම් නැහැ කියලා කියන මේක. ඈ ඈ ඉවර නම් කියන්නේ ඉවරයි කියලා කේසරට තේරුම්
මේක මාර සරලයි හොඳේ. මේක මේ පැත්තේ හරස් කරන බලේ A1. මේ පැත්තෙන් ජලය තුරුන වේගය V1. අර පැත්තේ හරස් කඩේ A2. ඒ පැත්තෙන් ජලය පිටුන වේගය V2. මේ පැත්තේ හරස් කඩේ A1 අර පැත්තේ හරස් කඩේ A2. බැලු බැලම වෙනවා A1 ට වඩා A2 පොඩි කියලා. ඒක තමයි මේ දාගෙන අසමානතාවය. තප්පරයක කාලයකදී ඇතුළු ජල පරිමාව ඝන මීටර වෙන්න ඕනනේ. තප්පරයකදී ඇතුළු ජල පරිමාව ගන්න තප්පරයට ඝන මීටරනේ. තප්පරයකට ඝන මීටර නේ. තප්පරයට ඝන මීටර. ඒ කියන්නේ තප්පරයට ඝන මීටර කියන්නේ. තප්පරයක කාලයකදී ඇතුළු ජල පරිමාව. තප්පරයකදී ඇතුළු ජල පරිමාව කියන්නේ තප්පරයට ඝන මීටර. ඔන්න ඕක දින ඔය ඉතින්. එතකොට මෙයාගේ හරස් කඩ A1 මෙයාගේ හරස් කඩ B1 දැන් මේ දෙක ගුණ දැන් මේක හදා ගන්න ඕන. මේක හදා ගන්න විදිහක් කල්පනා කරන්න ඕන. වහා විදිහක් කල්පනා කරන්න දෙයක් නැහැ. ඉතින් මේක හරස් කඩ වර්ග මීටර නම් V කියන්නේ ප්‍රවේගයක් ඒ කියන්නේ ms වෙන එක. ඉතින් මේ දෙක ගුණ කරලා පස්සේ නිකම්ම හම්බෙලා තප්පරයකට ඝන මීටර කියලා. එහෙනම් A1 V1 ගුණ කරනවා. තප්පරයකදී පිට වූ ජල පරිමාපය කියන්නේ A2 වැඩියෙන් B2. ඒ තප්පරයකට ඝන මීටරෙන් උත්තරේ හම්බෙන්නේ. T කාලයකදී ඇතුළු ජල පරිමාව කියන්නේ තප්පරයක් නේ. තප්පර 10ක් වෙනවා, තප්පර 20ක් වෙනවා, තප්පර 30ක් වෙන්න පුළුවන්. ඉතින් මම තේරෙන්න ඕනේ ඒක. තප්පරයකදී ඇතුළු ජල පරිමාව කියන්නේ A1 V1 නම් තප්පර 10කදී ඇතුළු ජල පරිමාව කොහොමද හොයාගන්නේ? තප්පරයකදී ඇතුළු ජල පරිමාව කියන්නේ A1 V1 තප්පර 10කදී ඇතුළු ජල පරිමාව වන්න තප්පර 10න් ගුණ කරන්න ඕන. තප්පර 100කදී ඇතුළු ජල පරිමාව වන්න මේක 100න් ගුණ කරන්න ඕන. තප්පර t කාලයකදී ඇතුළු ජල පරිමාව වන්න t වලින් වැඩි කරන්න ඕන. ඉතින් ඒක කරලා තිබි A1 V1 t වැඩි කිරීම A2 V2 A2 වැඩි කිරීම V2 වැඩි කිරීම t දෙපැත්තම t පදේ තියෙන ඉතින් ඒක වැඩක් නෑ. ඉතින් දෙපැත්තම t කින් ගුණ වෙනවා t ට t කැපෙනවා. A1 V1 සමාන A2 V2. ඕක තමයි සමීකරණය. ඔය තියෙන සන්තතිකතාව පිළිබඳ සමීකරණය. A1 V1 සමානයි A2 V2. තප්පරයකදී තප්පර t කාලයකදී මේ පැත්තෙන් ඇතුළු සරල පරිමාව එම කාලෙදිම අර පැත්තෙන් පිට වෙන්න ඕන. ඔක තමයි සම්බන්ධයෙන් කියන්නේ. A1 V1 සමානයි A2 V2. ඔන්න සමීකරණය. හරිද? right. එතකොට මේකේ A1 කියන්නේ හරස් කඩවර්ග බලය, V1 කියන්නේ ඒ පැත්තේ ජලය තුළු තරලය තුළු ප්‍රවේගය. A2 කියන්නේ අනිත් පැත්තේ කියන්නේ අපිට කියන්න බෑ ඒක මේ පැත්තද කොයි පැත්තද කියලා. අපිට A1 V1 මෙහෙට ගත්තා නම් A2 V2 පැත්තට එන්නේ. හරිද? ඒක අතින් මාරු වෙනවා. එච්චරයි. ඒක කොහොම ප්‍රශ්නයක් නෑ. ඒක සරලව දෙයක් තියෙන්නේ. ඕකෙන් ගණන් හදන්න තියෙනවා. හරිද? ගණන් මම මුලින්ම ගණන් හදන්න කියන්නේ මම ගණන් ටික මාස් කරවන්න දැන් හදනවා. හරිද? ඔයගොල්ලන්ගේ ටියුට් එකේ පිටු අංක 1136 පිටු අංක 1136 පිටු අංක 15 13
පිටු අංක 12 4 3 හරි ඔය ගාමු විනාඩි 5ක් දෙන්නම් හදන්න මහා අමාරුවක් නෑ මම ඒකයි මම මුලින්ම තනියෙන් ඕකට හදන්න දුන්නේ 11 මේ 36 කළ 13 කළ අන්තිමම කරන 43 ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න වැඩි 5යි දෙන්නේ උත්තර දාන්න මම මුලින්ම 11 වෙනි ගණන හදන්නම් පිටු අංක 11 36 රූපේ දැක්වෙන නලය තුලින් A සිට B දක්වා අනවරත ලෙස ජලය ගලයි. ඔය අනවරත කතාව තාම හිතන්න එපා. හොඳේ. අනවරත කතාව මම තාම කියා දුන්නේ නැහැ. ඒක මම කියන්නේ ඉස්සරහට. දැන් මේකේ රෝගය දැක්වෙන නලය තුලින් A සිට B සිට අනවරත ලෙස ජලය ගලාගෙන යයි. A හි අරස්කර විස්කම්භය 2.8ක් වන අතර B හි අරස්කර විස්කම්භය 0.7ක් වේ. A කෙළවරින් ජලය ගලා යන වේගය 0.2 ms ක් වේ. B කෙළවරදී ජලය ගලා යන වේගය යන කීටි කියලා. හරිද? මෙහෙම තියෙනවා මේ පැත්ත
මෙහෙම දිනවා මේ පැත්ත. මේ පැත්තෙන් මේක A මේ පැත්ත B. හරිද? මේ පැත්තෙන් තමයි පිට වෙන්නේ. මේ පැත්තේ විස්කම්බය මං ගන්න DA කියලා 2.8යි සෙන්ටිමීටර්. මේ පැත්තේ විස්කම්බය මං ගන්න DB කියලා. ඒක ඇවිල්ලා 0.7 සෙන්ටිමීටර්. මේ පැත්තෙන් ජලය ගලන වේගය 0.2 ms වෙන එක. අපෙන් අහන අර පැත්තෙන් ජලය ගලන වේගය කීයද කියලා. උත්තර දාන්න. හරිද? කො ඔය පසානෙම ගහන්නේ නැද්ද? කේසර් එහෙම? යම් කිසි ගානක එක පැත්තක හරස් කාඩ වර්ගඵලය දීලා එක පැත්තක ප්‍රවේගය දීලා අනිත් පැත්තේ හරස් කාඩ වර්ගඵල දීලා ප්‍රවේග අහනවා නම් නැත්තම් ප්‍රවේග දීලා හරස් කාඩ දෙක පැත්තක හරස් කාඩක් අහනවා නම් එහෙම නැත්තම් හරස් කාඩවල අතර සම්බන්ධතාවයක් ගන්න ඕන නම් පාවිච්චි කරන එකම සමීකරණ තමයි A1 B1 සමානයි A2 B2 කියන සමීකරණය. හරස් කාඩවල සම්බන්ධයක් ගන්න ඕන නම් ප්‍රවේග අතර සම්බන්ධයක් ගන්න ඕන නම් දෙකේවරවල දාන්න තියෙන එකම සමීකරණය තමයි A1 B1 සමානයි A2 B2 සමීකරණය. හරිද? ඒ අනුව මම තමයි එකට A1 B1 සමානයි A2 B2 සමීකරණය. එතකොට මම ගන්නේ මේ පැත්ත A1 මේ පැත්ත A2 මේ පැත්ත B1 මේ පැත්ත B2 කියලා. ඔය කේසරේ මේ ගන්න හැදුවද? පසන් ගන්න හැදුවද ගන්න? ඈ? හැදුවද ගන්න? ඇයි හදන්නේ නැත්තේ? ඇයි? මොකද ප්‍රශ්නේ? හදන්නේ නැත්තේ? කේසර? හැදුවද ගන්න? සුහුල්? හැදුවද? කතා කරන්න. ඇයි හැදුවේ නැත්තේ? ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඇයි හදන්නේ නැති මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ගැටලුව? මොකද්ද දෙන්නේ ප්‍රශ්නයක් මොකද්ද හේතුව? හදන්නේ නැත්තේ? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද මම මේ කීයකට ආදේශය මේ පැත්ත A1 නම් මේ පැත්ත මං කිව්වනේ දෙපැත්තෙන් ගන්න කියලා මේ පැත්ත A1 මේ පැත්ත B1 මේ පැත්ත A2 මේ පැත්ත B2 දෙපැත්තෙන් ගන්න මේ පැත්ත A1 නම් මේ පැත්ත B1 නම් මේ පැත්ත A2 මේ පැත්ත B2 ඒවා ගන්න දෙපැත්තෙන් එක පැත්තට ගන්න පුළුවන් හරිද දැන් මේකේ මේ පැත්ත A1 නුත් මේ පැත්ත B1 මේ පැත්ත A2 මේ පැත්ත B2 මේක සරලවම අහන එකක් 2.5 ගණන් නේ කොහොමද මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දැන් ওই බලය ගණන් කරන හතර කොටේම මේ ගෲප් 1 එකේ ළමයි ඉන්නේ කීප දෙනෙක් ගණන් වල උත්තර දාන්න නේද හොඳේ කීප දෙනෙක් වැරදි ගණන් වල උත්තර දානවා ඒ කියන්නේ එහෙනම පාඩම ප්‍රශ්නයක් ඒක මට ඒ කියන්නේ වැඩ කරලා නැහැ අමතක වෙන්න බෑ එහෙනම් කීප දෙනෙක් ඉන්නවා මේ බලය ගණන් වල උත්තර දාන හරියටම ඔය කීප දෙනෙක් මහා මෝඩ උත්තර කියනවා බලලා කුගින් වැරදි අර වැඩ කරලා නැහැ එහෙම වෙන්න එපා මේ දැන් මේ වෙනකොට දැන් ඔයගොල්ලෝ සෑහෙන මට්ටමක ඉන්න ඕනදී ඒකදී වැඩ කරලා ඉතින් ඒක තමන්ම විසින් හදා ගන්න ඕන දෙයක් නිසා එකපාරට දෙන්න දෙයක් නේ දැන් ඔයගොල්ලෝ බල සංසුත්තාවේ ගන්න තුනක් ගන්න හදන්න බැරි වෙයි බ්‍රහ්මචර්යයෙන් ගන්න තුනක් හදන්න බැරි වෙයි දැන් ඕගොල්ලෝ නම් ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලෝ දැන් ඉස්සරහින් ඉන්නේ දැන් ඔයගොල්ලෝගෙන් පස්සේ පාඩම් ඉදින්දා ඒ වටකින් අල්ල ගන්න පුළුවන් දැන් ඔහොම කරන්න කියන අන්තිම හරිය දැන් මොකක්ද වෙන්නේ එතකොට ඒ හින්දා අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ මේ ඔය වැඩ කරන විදිය වෙනස් කර ගන්න වෙනවා. හොඳ නැත්නම් මාරම මවුකට වෙන්නේ. මේ කාලේ වෙනකොට මේ වගේ දෙයක් හදනවා කියන්නේ මාරම සරල දෙයක් වෙන්න ඕන. මාරම සරල වෙන්න ඕන මේ වගේ දෙයක් හදනවා කියන්නේ නිකම් වැඩක් මේක මාර සරලයි මේක. එහෙම තේරෙන්නේ නැත්නම් අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. ඒක වැඩ කරන්න ඉතින් ගුරුවක් නැත්නම් ඒ කියන්නේ උනන් උත්සාහ කරන්නේ නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම මම ඉදා ඉඳන් කියන තරතර ගානක් දුන්නේ උත්සාහ කරන්න කියන එක. හරිද? ගානක් දුන්නේ පස්සේ අනිවාර්යෙන් උත්සාහ කරන්න ඕන.
අනිවාර්යෙන් ඒක උත්සාහ කරන කෙනා තමයි ඒක මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් කම නැත්නම් මානව ප්‍රශ්නයක් එනවා. හරිද? අනිවාර්යෙන් උත්සාහ කරන්න ගාන හදන්න මානව උත්සාහ කරන්න ඕන. මේක නම් උත්සාහ කරන්න දෙයක් නැහැ ලොකුවට. නමුත් Taman එක තේරෙන්නේ නැත්නම් Taman එක කල්පනා කරන්න ඕනේ. දැන් ආදේශයේ ලොකුම ගැටලුවක් නැහැ මේක. හරිද? දැන් දැන් මේ වෙලාව මම දුන්නොත් මේක පාට තරල ස්ථිති විද්‍යාව ගණන් දුන්නොත් එහෙම තරල ස්ථිති විද්‍යාව ගණන ඔයගොල්ලන්ට හදාගන්න බැරිනොත් එහෙම අන්න ප්‍රශ්නයක් හොඳේ. ඒක මාර්ම ගැටලුවක් එනවා. දැන් ඔයගොල්ලන්ගේ තාම දැන් ඔයාලගේ දැන් ඔක ගැටලු වෙන්නේ මොකක්ද ඉතින් දැන් අද මම අර 10ටත් අද මම දැම්ම අර කතා කරන්න ඉන්න කියලා ළමයින්ට 22 අනා ගන්න ලොකුටම 22 ක්ලාස් එක අනා ගන්නවා. 22 ළමයි රිසල්ට් බහිලා සෑහෙනවා. මම හිතන්නේ 22 ළමයි රිසල්ට් හරියයි කියලා 22 ළමයි රිසල්ට් සෑහෙන අනා කරනවා. බලන්න ඕනනම් මාරම විදිහට තොගේට ආයෙ විනාදලා කෙලවෙලා හැන්ඩි ගෑවිලා මම 22 උන්ට. වැඩක් කරන්නේ නැහැ. 21කට ළඟ වෙන්නවත් නැහැ. 21 උන්ට මාර ඉසහින් 23 උන් හොඳයි වඩා. 22 කියන්නේ පුදුමාකාර විදිහට කාලකන්නිලා ගිහින් 22 උන් ටික. ඇත්තටම මාරම කලකිරීමක් 22 ගැන තියෙන්නේ. දැන් 10 මම 22 ෆස්ට් ගෲප් එකේ ළමයි කීප දෙනෙක්ගෙන් ওই පන්තියෙන් තිබ්බ බව දැන් දැනගත්තාම මම අහුවා ළමයි පෞද්ගලිකව මොකද හේතුව කියලා. හරිද? පෞද්ගලිකව මම අහුවා මොකද පුතා හේතුව ඒක ක්ලාස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තේරෙන්නේ නැත්නම් මම එහෙම ගානේ ඒගොල්ලන්ගෙන් ඇහුවා. ඒගොල්ලන්ගෙන් ඇහුවෙන් පස්සේ ඒගොල්ලෝ කියන කතාව තමයි ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ කියලා. එනවා නමුත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ක්ලාස් එකට එන්න නිකන් අර ගෝ එකක් නෑ. එන්නේ නෑ. කියන්නේ අර ටිකක් තේරෙන්නේ නැහැ වගේ දෙයක් තියෙනවා. ඔව් තේරෙන්නේ නැහැ වගේ තමයි. මේක එකපාරට මේ භෞතික විද්‍යාව කොටස් ටික කරනවා කියලා කියන්නේ හරි අමාරුයි. දැන් මම දන්නවා මේ කාලේ මේ වෙනකොට ඕගොල්ලන්ටත් හරිම අමාරු වෙන්නේ නැත්තේ. අමාරු වුණා කියලා කරන් දෙන්නේ නැහැනේ. දැන් මේවා ටික අන්තිම හරිය කරන්න කියන්නේ මොකක්ද වෙන්නේ? දැන් මෙහෙමවත් කරගන්න හම්බෙන්නේ නැහැ ඕගොල්ලෝ. දැන් 22 වැඩ කරන ළමයි ඉන්නවා කීව දෙනෙක්? මට බය තියෙන්නේ උනුත් විනාශලා එක් දන්නේ නැහැ කියලා. මේ යන්නේ දිගොත් මොකද මේ කරන් මේ කෙහෙන් මල මගුල් කොරෝනා මගුල් හින්දා මම දන්නවා තව මාස ගානකට තව පන්ති කරන්න හම්බෙන්නේ නැහැ. හරිද? 22 ඒ ලෙවල් විභාගේ මුළු ලංකාවේම ළමයි අනා ගන්නවා හොඳටම අනා ගන්නවා. හොඳටම අනා ගන්නවා. මොකද ඔන්ලයින් ක්ලාස් කරනවා ෆ්‍රී ක්ලාස් කියලා කරනවා. හරිද? කරන කෙහෙන් මලකුත් නැහැ. පොඩි පොඩි ගණන් කියන්නේ හදනවා. තීරිය හරියට දෙන්නෙත් නැහැ. ඒකින් ළමයි ඒ මාවි නිකන් අර මත් වෙලා වගේ ඒක දැන් ඒක පස්සේ යනවා. හරිද? ඔය හැම එකකම මං ගිහින් බැලුවා. හරිද? ඒවෙන් අනිවාර්යෙන් විනාශ වෙනවා. බලන්න උගුරු. අනිවාර්යෙන් නැතින බංගස්තනේරව. අනිත් ඔන්ලයින් ක්ලාස් එක ගැන හොයලා ළමයි ගැන ගුරුතුමෝ හොයන්නේ නැහැ. ටියුට් එකක් දෙනවා හේ නිකන් ඒක පුරවනවා. ගණන් හදන්නේ නැහැ. බර ගණන් හැදෙන්නේ නැහැ. ඔයාලා දන්නවද 2021 ක්ලාස් එකේ මේ වෙනකොට භෞතික විද්‍යාව උගේ සම්පූර්ණ ඉවරයි. මැත්ස් ටික සම්පූර්ණ ඉවරයි. කෙමිස්ට්‍රි පාඩම් දැන් දෙකක් දෙනවා. ඊළඟට පටන් ගන්නවා ඕගනික් පටන් ගන්න ඊට පස්සේ පටන් ගන්නවා ජෛවණු ටික. ඒ පන්තියේ උන් වැඩ කරන වැඩ කිරිල්ල 21 නම් මාරම විදිහට රිසල්ට් එනවා. 20 මම හිතුවේ 21 22 සෑහෙන හොඳට හැදී කියලා. 22 දැන් අතන මං වෙලා වගේ. 23 වුණත් එහෙම නැහැ. 23 වුණත් සෑහෙනවා. දැන් මට දැන් 22 ගැන මම දැන් මේ වෙනම මොකක් හරි දෙයක් කරන්න කල්පනා කරනවා 22 උන්ට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ගානක් හදන්න දුන්නට හදන්නේ නැහැ. පරණයකෝ. පරණේ වුත් මේ අලුත් පාඩම් මේ පරණ පාඩම් වල පිස්සු කිරිනවනේ. මෝඩ ගොබ්බ බහේ දැන් මන්ද බුද්ධික බලකම් කිරින් කරන මෝඩේ වගේ ගණන් හදනවා කිසිම කියන්නේ වගේ වගතුවක් නැහැ. හේතුව කරන්නේ වැඩ කරන්නේ ෆෝන් එකේ අරගෙන මේක එල්ලිලා ඉන්නවා විනාශලා ගිහලා බලකෝ කාලා කණිලා යනවා 22 පාට්ටරම කිලියක් යනවා 22 ආනන්ද රිසල්ට් තියෙන එකක් නැහැ 22 ආනන්ද රිසල්ට් නෙමෙයි මුළු ලංකාවේ රිසල්ට් තියෙන එකක් නැහැ කතන්දර දෙකක් නැහැ Tamanට ඒක Tamanට මොකක් හරි තේරෙන්නේ නැහැ කියන එක Tamanගේ ගැටලුව මිසක් ගුරුවරයෙක් ප්‍රශ්නයක් නෙමෙයි මොකද මේ කරන කෙරුවාව කොහෙවත් මතක කරන්න නැති බව මට 100,000ක් ෂුවර් මොකද මම ඒක ළමයින්ගෙන් අහලා තියෙනවා ඔයාලට වඩා 22 ඕගොල්ලන්ට ඔච්චර අමවුලුන්නේ නැහැ 22 උන් නන්නත්තරලා විනාශලානේ මම අන්තිම මොකද මං ගාඩාවේ උන් ටික වැඩ කරපු විදිහට උන් කියන කතාවල ඉඳලා උන්ට ගන්න මෙහෙම අපි කරන වැඩ ප්‍රමාණය අපිත් මම වැඩ කරන විදිහ වැඩ කරන විදිහ අපි මහන්සි විදිහට කවුරක්වත් නැහැ මහන්සි කරලා තිබුණේ නැහැ මෙතනින් මිදෙනවා නම් යම් කිසි කමක් නැහැ වුණාට මිදෙනවා නම් ඒ ළමයට මිදුනම තමයි ආයෙ වෙන තැනකින් ගොඩේමක් තීක මම විශ්වාස කරන්නේ නැහැ මම කරන්නේ ඉන්නවා මං කියනවා එහෙම කෙනෙක් කියනවා ගැටලුවක් නැහැ එහෙම කවුරුත් කියන කෙනෙක් නැහැ මේ හැමෝම කරන්නේ බොරුව. මම අපෑම නිකන් බොරු දේවල් නිකන් මේක කරන්නේ එහෙම තීරුමක් නැහැ. Tamanට බැරි වෙන්න පුළුවන්. දැන් අපි පන්ති යන කාලේ අපෝ මට කොයිතරම් දේවල් බැරි වුණාද? දැන් එක පාඩමක් එකපාරට පුළුවන් වුණේ නැහැ. ඒක ගණන් හදලා සමහරකට පාඩම කළා මාස 3 දෙකමාරක් ගියන් පස්සේ පාඩම හරියන්නේ. එතකන් අමාරුයි. එතකන් තාම උච්චාරණ නොගන්න දාලා දැන් ඉන්නේ උඹ ටික කරන්නේ ගාන තේරෙන්නේ නැත්නම් ගාන තේරෙන්නේ මට ඕනේ මොකක්වත් නැහැ කියලා පස්සේ අයින් කරලා දානවා. ඔහොම හිත තාක්කල් ඔයගොල්ලෝ ෆේල් මිසක් පාස් වෙන පැත්තට යන්නේ නැහැ යන්න බෑම තමයි යන්නේ නැහැ කොහෙවත් යන්නේ නැහැ.
ඔයාලා දැන් ඉන්න නිකන් තාමත් නිකන් පැය 10 12 දා ගන්නවා නම් උදේ පාන්දර නැගිටලා ෆෝන් කරනවා නම් ආයෙ කන්ද දෙයක් නම් ෆේල්ම තමයි. ඒක ෆේල් වීමෙන් පෙරලා හුණු. ආයෙ දෙපාරක් කරනවා නම් වෙන්නේ නැහැ. විනාශ වෙලා යනවා. මේක නම් අමාරු ටිකක්. මේක නම් ලීසි. හරිද? තරම කියන්නේ ටිකක් අමාරුයි. දැන් අද කරන ටිකක් තවත් අමාරුයි. හරිද? නමුත් බලය වගේ පාඩම් ඕගොල්ලෝ කරපු විදියට ගණන් හදපු විදියට ඔයාලට ඒව මතක තියෙනවා. මතක නැත්තම් තමයි ඒක හදා ගන්න ඕන. පරණ ටියුට් එක නැතොත් හදන්න ඒවා විදි වැඩ ගන්න ඕන විදිය ඒවා. එහෙම නොවන තාක්කල් මාරන කේස් එකක් තියෙන්නේ. 21 මම කියන්නේ හැමෝම හොඳයි කියලා. 21 බහුතරේ හොඳයි. උන්මඩ වැඩ කරනවා කියන උනන්දු තියෙනවා. ගණන් හදලා එහෙම අර ලොකු දෙයක් කරගෙන තියෙනවා. සෑහෙන වැඩ ප්‍රමාණයක් කරනවා. 23ත් අවුලක් නෑ. 22 මට තේරෙනවා දැන් 22 යන්නේ එන්න යන අගාසිට. මිසක් මේ යන්නේ නැහැ. ගොඩක් ක්‍රම කරන ලොකු දෙයක් පන්ති 2 3 යන පන්ති 2 3 කරන්නේ අනිවාර්යෙන් ෆේල්ම තමයි. මොකද පන්ති මම කියන්නේ මගේ පන්ති යන්න ඕනේ වෙන පන්ති දෙකට බලයන්කෝ. ෆේල්ම තමයි. ඒ කියන්නේ එක 3 දෙකකට දෙනවා 2කට 3 නම් ෆේල් කියන්නේ ගන්න දෙයක් නැහැ. නැති හැන්ඩි ගියවිලා මම කතන්දර දෙකක් නැහැ. ෆේල්. ආයෙ දෙකක් නැහැ. ඒ ලෙවල් එකේදී පන්ති දෙකකට මොකක්ද වෙන්නේ එතකොට? උන් හිතනවා මෙතනින් අල්ලගෙන බැරි කියලා පොඩින් අල්ලනවා කියලා. දැන් මේකෙන් 75ක් අල්ලනවා නම් ඊළඟ 25 අල්ලන කියලා. එතකොට මේකෙන් 75යි අරගෙන 50යි. 150යි 25 කියන්නේ 200න් 125 75 පහලාගෙන අනිවාර්යෙන් නියත වශයෙන් නෑ බලන්න බොරු නම් ෆේල්ම තමයි 21 ඉන්නවා ළමයි පන්ති දෙකකට නෙවෙයි තුනකට ගිහුවා ළමයි ඉන්නවා අන්ත අසන්න මේනකොට කරගන්න දෙයක් නෑ පන්ති ඉන්නේ නැද පන්ති උපකරණයක් නැහැ එන්නේ විනාශලා කියලා ඔයාලා තාම ගන්න සෙල්ලම් ගිහිල්ලා ඔයාලා දැම්ම ක්ලාස් එකකට නම් SFT ET BST මොකක් හරි කිහිමලේ පන්ති දෙක කරන කරුණාකර එකක් තෝරගන්න එක්ක මේක එක්ක ඒක මේකෙන් අයින් කරනවා නම් එකට යන්නේ එකෙන් ගලා මේකට එන්න දෙකකින් එකයි ඒක ඔයගොල්ලන්ගේ හොඳට කියන්නේ මගේ දෙන්න ඕනම කියලා කියන්නේ නැහැ. හැබැයි නොවුනොත් වෙන්නේ අනිවාර්යෙන් ෆේල් කියන්නේ. කතන්දර දෙකක් මේක වෙනවම තමයි. හරිද? ඒක ෆේල් වගේ කියන්නේ ඒක වැඩක් කරගන්න ඉස්සර වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. වැඩ කරනවා නම්. එහෙනම් දෙකකින් එකක් තෝරගන්න. ඒක ඕගොල්ලන් සෑහෙන ඉස්සරහට වෙලාව ඉතුරු ගන්න දෙයක් තියෙනවා. වෙලාව ඉතුරු වෙනව නැත්නම් වෙලාව ඉතුරු වෙන්නේ නැහැ. හරිද? එහෙනම් අනිවාර්යෙන්ම මේ ටික කරන්න ඔය මේ සෙල්ලම අපි මොකද 22 සෑහෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් වෙන උත්සාහයක් කරනවා දැන් 22 ළමයි එන්න මම දන්නේ මොකක් වෙනවද කියලා මාරම් පසුබිමක් තියෙන පාඩමක් තියෙන දුන්නම අතහැරලා දානවා අර උත්සාහ කරලා අහලා කරලා ගොඩ දාගන්න උත්සාහ කරන්නේ නැහැ එහෙම වුණා උනන්දුවක් නැහැ ඔයාලා කිව්ව මම නම කියන්නේ කවුද කියලා හොඳේ 22 2022 ඔයගොල්ලන්ගේම ආනන්ද ඉස්කෝලේ හරිද ඉස්කෝලේ කියන නම කියන්නේ බෑනේ කොල්ලෙක් හිටියා ඌ හොඳට වැඩ කරා ඔයගොල්ලන්ගේ ඉසිරික ටෙක්නොලොජි එක මගේ අලුත් ගෲප් එක තමයි. ඒ ළමයා පන්ති ආවේ නෑ මාස දෙකක් විතර. හරිද? මම කියන්නේ මගේ රෙකෝඩින් බලලා මගේ ක්ලාස් මගේ වැඩ වලින් රෙකෝඩින් බලලා තේරුම් ගන්න බැහැ කියන එකට තේරුම් ගන්න තේරෙන්නේ නැහැ කියලා නිදහස කාරණා දෙන ළමයින්ට මම උත්තර දෙන්නේ. හරිද? ඒ ළමයා මම ඇහුවා මොකද මම හැමෝගෙම මම ළමයි පේන්නේ සුතේ මම කරා මොකද ඉන්නේ ක්ලාස් එන්නේ නැත්නම් එන්නේ වෙනම කතාවක් ඌ ගැන මම අහවන්නේ නැහැ මට පිසුවක් නැහැ. ඇවිල්ලා වැඩ කරන් ඉඳලා කවන්න දින උන්ගේ මම හොයනවා මොකද මේ හේතුව කියලා එක්ක මොකක් හරි සල්ලි ප්‍රශ්නයක් නැත්නම් තේරෙන්නේ නැහැ දෙකකින් කයින් සල්ලි ප්‍රශ්න වලට මං කියලා කිසි ගැටලුවක් නැහැ මට ඒවා අදාළ නැහැ පන්තියේ ඉන්න කලින් කියලා තේරෙන්නේ නැති දෙයක් නම් මං අහන මොකක්ද තේරුන්නේ නැති කියලා ඒක නම් අනිවාර්යෙන් යන මං උත්තරයක් දෙනවා අනිත් උන්ගේ මම හොයන්නේ කියන්නේ යන්නේ උන්ට යන දින මං ආයෙත් ඊපස්සේ උන්ගේ බලන්න කරා මම රෙවුත් නැහැ හරිද මේ ඒකොල්ලගේ මං මොකද ක්ලාස් එන්නේ නැති කියලා මට කිව්වා මෙහෙමයි සර් මෙහෙම වුණා පොඩි සල්ලි ප්‍රශ්නයක් තිබ්බා ඒ හින්දා මට එන්න හම්බුන්නේ නැහැ මාස දෙකක් විතර ඒ හින්දාදී මම කරදර කරන්න ගියෙත් නැහැ කිසිම ක්ලාස් එකක ET වත් ගියේ නැකෝ ET බෝනසල්ගේ මගේ SFT IT කාලේ හොඳට කොහොමද ක්ලාස් තුනක් ගියේ නැහැ කිව්වා මම උන්ට බැන්න හොඳට මම බැන්නකෝ ඇයි මට උඹ කිව්වේ නැත ක්ලාස් එකේ සල්ලි නැත ඒ මට ඒක කිව්වේ නැත ඒ මට ඒක දෙමොත් කීමක් කරන්න නැතුවා ඔයාලට කියන්න තිබ්බනේ මට කෙලින්ම ඒ පාර ඌ එක අහන් ඉන්නේ මම කිව්වා හරි මම දවස් 3ක් දෙන්නම් දවස් 3ක් ඇතුළත ඌට වීඩියෝ තිබ්බා බලන්න 8ක් විතර වීඩියෝ 8ම බලලා සම්පූර්ණයෙන් සියලුම දේවල් ටික කරලා දෙන්න ඕන කියලා දැන් දවස් 10ක් විතර මම කොහොමද පුළුවන් තරම් ඉක්මනට ඒ වැටික් කරලා කවර් කරගත්තා ඉගෙන සති ක්ලාස් එන්න කලින් ඌ දවස් දෙකකින් මට කිව්වා සර් හරි පොඩ්ඩක් මම ඉක්මනට ටික කරලා දෙන්නම් කියලා කිව්වා මම ඒක ඉස්සර කරේ නැහැ ඌට රෑවල් දෙකයි ගියේ පහුවෙන් දෙනකොට PDF එකක් කෙලින්ම ඌ මට PDF එකක් කියලා තිබ්බා මම හිතුවේ නෑ අතන මම තනියෙන් ඒ ටික කරගන්න කියලා සියලුම ගණන් ටික බල ලකුණු කිලින් තිතටම සුපීරියර්ටම ඒ ගණන් ටික කරලා තිබ්බා ඌ මගේ රෙකෝඩින් විතරක් බලලා මම ඒ කියන්නේ බලේ වෙලාවක්වත් නැහැ බලේ මුලක ඉඳන් දැන් යනකම් තියෙන සියලුම දේවල් ඌ රෙකෝඩින් විතරක් බලලා කරලා තිබ්බ කොට දාගෙන තිබ්බා කිසිම ගැටලුවක් නැතුව ඌ පින් දුන්නා
එහෙමයි උනන්දු දිනවල කරන්නේ. අනිත් එකපාරක් බෑ කියලා කරන උන් උන්ට නම් බෑ උන්ට හැඳි කියලා කියලා වෙලා නැති බංගස්තල බලපංකෝ විනාශ වෙලා යනවා. කතන්දර දෙකක් නෑ. නෑ පාස් වෙන්න බෑ. අකෝ ගානක් බැරිනකොට ඒක බෑ කියලා අතන ගන්න වැඩේ තියෙන්නේ. ඒක බැරනම් මාර ගේමක් ගහනවා මේ මත ගිහින් නැග කියලා මම බලන්න කරන්නේ නැහැ. මත ගිහින් නැග මන්ද බුද්ධිකව මෝඩ ගොන් හැත්තක් නැහැ නේ. මන්ද බුද්ධික කවුරුත් නැහැ නේ. මත ගිහින් තියෙන හේතුව වැඩ කරන්නේ තමයි. ඔයා මේ ගණන් 10ක් 15ක් කරලා මේ දැන් මේකේ ගණන් 10ක් හදලා මට මත ගිහින් ඒකම මෝඩ කතාවක්. ගණන් 10ක් හදලා මම තියාගන්න බෑ. කවුද කියන්නේ එහෙම? ගණන් මත තියාගන්න යන්න ඕනෙත් නැහැ. ගණන් 50කට පස්සේ දෙන්න ඕන. ගණන් 20ක් තියාගෙන දෙන්න ඕන. 20ක් 30ක් වත් හැදුනොත් තමයි පාඩමක තියරි වලට යන්නේ නැත්නම් යන්නේ කොහොමද පිසුද? එහෙම නම් ඉතින් පන්තියෙන් ඕනේ නැහැ. පොතක් පතක් බලලා ගණන් දෙකද විභාග වලට මෙච්චර. එහෙම කරන්න බෑ. මිනිහෙක්ට මතක නැත්තම් මිනිහෙක්ට දෙයක් තේරෙන්නේ නැත්නම් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මතක නැත්තම් වැඩිපුර පුහුණුවීම් කරන්න ඕන. දවස් පැය 24න් පැය 18ක වැඩ ගන්න ඕන. පැය 12ක් වැඩ ගන්න ඕන. ඕගොල්ලෝ පැය කීයද ගන්නේ? ඕගොල්ලෝ පැය වුණා 4ක් 5ක් වැඩ කරලා දවසට මම ඉතින් කාලා කණ්ඩිලා යනවා. පාන් වීඩියෝ බලනවා, Facebook කරනවා, YouTube බලනවා, ගේම් ගහනවා. ඔය කාලා කණ්ඩි මගුල්ට කරන්නේ ඕගොල්ලෝ. වැඩ කරන්නේ පාඩම් කරන්නේ ඕගොල්ලෝ දින්නු වැඩ කරන්නේ ඕගොල්ලෝ. වැඩ කරනකොට ඕම නෑ. 22ක වැඩ කරන ළමයිට හුස්මක් කඩක් ගන්නලා මේ වෙනකොට. ඔයාලා පිස්සුක ඉන්නේ. ඔයාලා වැඩ කරන්නේ ඕගොල්ලෝ කොහොමද හරි ඔය මොන්දයක් ගන්න යාවි. ඒකෝ ටීවී බලලා කාටුන් බලලා ෆිල්ම් බලාවි. උදේ පාන්දර නැගිටින 9ට ඉස්සෙල්ලා ආයෙ දාගන්නකොට 9ට සිතා ගන්නවා. ඔය පැය 12 කියන කිල්ලින ඔය පැය 12 පැය 4ක් දෙකක් වැඩ කරලා පැය දෙකක් වැඩ කරලා තුන මත් ගිහි කියලා මේ සම්බාරේ. පැය 12ක් 13ක් වැඩ කරන්න ඕන. පැය 14ක් වැඩ කරන්න ඕන. පැය 24න් පැය 14ක් ලොක් පැය 10 ඉතුරුනේ මේ පැය 10 කරන අලගල ඔක්කොම ඉවර කරගන්න ඕන. එහෙම කරොත් ගොඩ යමක් කියන්නේ නැත්තම් මේ කරන්න බෑ මේ ගෙරුවා පිස්සුද සේෆ්ටි කොහොමද ඊටි කරගන්න පුළුවන් මේක කරන්න බෑ ඊටි එකට. තව ආවේ නැහැ හොඳ ඒවා. තව විද්‍යුතේ තාපය කෙමිස්ට්‍රි වල කොච්චර පාඩම් කරන්න තියෙන්නේ. අමුමෙන් පාඩම් කරන්න තියෙන්නේ. හොල් හෙල්ලේ නම් මේකක් නැහැ. ඔහම ගියොත් එහෙම. එහෙනම් කරුණාකරලා පැය පාඩම් කරන ප්‍රමාණය වැඩි කරන්න. හරිද? දැන් 22 ක්ලාස් එකෙන් දැන් මේ group 1 එක මම දැන් මේ පොඩ මම මේ කරන් දැන් වැඩි හරියන්නේ පැය 4-5ක්වත් අදින්න ඕනද එක දවසකට නැත්තම් කරන්නම් වෙන්නේ මම දාන එක්ක බ්‍රහස්පතින්දරේ හරි කමන්නේ මම දාන 6 ඉඳන් රැය 11 වෙනකම් කරනවා කරලා ඉවරලා මේක කරන්න බෑ නැත්තම් මේක තද බල විදිහට ඉස්සරහට වැඩිට බයි මේ වෙනවා කියනවා මම අර 21 උන් අර හැදුවා වගේ අර උන්ට ගහලා කරලා උන්ගේ වේවල් කැඩෙන කුටි කාලා උන්ට බැනලා උන්ගේ බල්ලෝ ගන්න උන්ට මම බැන්නේ උන් ඒ බල්ලෝ වගේ ගුඩ් බැනුම් යවුවේ එහෙම බැනුම් වල උන් කොහමද ගොඩ ගියා මේක නේ 21 උන් අන්නතරන්නේ නැහැ මේ ගාන දෙකක් කරලා මම කියාගන්න ඈ එකපාරින් තේරුම් ගන්න එකපාරින් පාඩම් කොට දාගන්න මෙන්න 22 උන් හිතන් ඉන්නේ මගුල තමයි එහෙම කරන්න මොනව කරන්න බැරිද එහෙනම් තොපි විභාග කරන්න ඕනේ පළවෙනි විභාග ජොබ් එක කරන්න එකපාරට එහෙම කරන්න පුළුවන් තේරුම් ගන්න බෑ එකපාරට තේරුම් ගන්න වීඩියෝ 5 6 හවතා බලන්න මොනවද කියලා තේරුම් ගන්න 21 උන් කියන 21 උන් සංඛ්‍යාන් තේරුම් ගන්න උන් පාඩම් උන් එකේ කියන ඌ 21 ඌ සංඛ්‍යානේ කොට දාලා තින්නේ වීඩියෝ එක මුළු වීඩියෝ සෙට් එකම හත්පතාව විතර බලලා ඌ හත්පතාව බලලා සිග්මා කොට දාගෙන තියෙන්නේ සිග්මන් කනේ 21 රෑන්ක් දානේ උන් මට්ටමින් ඉන්නේ උන් ඉන්නවා රෑන්ක් දාන මට්ටමේ උන් කියන තාමත් සර් පාස් කරලා තාමත් දානවා කරදිනවා කියලා ඒ මට්ටමේ හිතලවත් නැහැ ඔලේ හොඳයි තාම පාඩ පැන දුවිලා තරම් අතර කරලා උඹලා 21 රෑන්ක් දාන ඉන්නේ උන් ගාලේ සාමාන්‍ය මුල් 24ට ඉන්න වගේ ඉන්නේ උන් ඉන්නවා 21 උන් කියන සර් තාමත් පාස් පේපර්ස් ටික හදනකොට තාමත් MCQ එකක් කරදිනවා කියලා කොහෙන්ද එච්චර වැඩ කරලා උන්ට එහෙම මගේ ගාවට ඇවිල්ලා මම මාත් එක්ක වැඩ කරලා ඒ ගාන වර්ධිනවා කියන්නේ උන් තවත් අර කරනවා කියන එක. තාමත් වර්ධිනවා උන්ට. ඒක ඔයගොල්ලෝ හිතන ඔයගොල්ලෝ ඉන්නේ කොහෙවත් උන් ඉන්නේ කොහෙවත්. ඔයගොල්ලෝ විභාග කියන්නේ ගහක් නම් තාම ගහ දින රටාවක් දන්නේ කොහෙද තියෙන්නේ කියලා. තොපි තාම ඉන්නේ පිස්සු විකාරයක් මල් වල්මත් ආරෝග්‍ය කරත්තන මුග කරත්තන අර ඔන්ලයින් එකට මේ ඔන්ලයින් එක තමයි හැම රෙද්දෙම රින්ගලා හැම එකම අරගෙන ඇවිල්ලා කෙලව ගන්නවා. තොපි කරන්නේ ඒක තමයි. ඔය කරගන්නේ ඒක තමයි. ඔක්කොම මම දන්නවා ඕක. මම කියන්නේ දෙකෙන් එකයි. එක්ක ඒක කොහේද දෙකෙන් එකට යන්න. නැත්තම් ඔයගොල්ලෝ වෙලාව විනාශ කරනවා. ඔයගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් වල යන එකයි ෆ්‍රී ක්ලාස් වල යන එකයි මොකද වෙලාව කිතුරු වෙන වැඩක් කරන්න. උගේ කයි එක ගහන් ඉන්නයි, බයි එක ගහන් ඉන්නයි, උගේ ගොම් දීවි ගහන් ඉන්නයි කියමද වෙලාවක් කරනවා මෙන්න වෙලාව කිතුරු වෙන මිනිහෙකුට. එක්කෝ ඒක තෝරගන්න කොහේද තෝරගන්න දෙකෙන් එකක් තෝරගන්න දෙකෙන් එකට යන්න. අනිත් දේ තමයි ගුරුවරයෙක් ඉගෙන ගන්න ගුරුවරයාගේ තියෙන විශ්වාසය. ගුරුවරයා කෙනෙක් විශ්වාසයක් නැත්නම් ඒ ළමයාට අධ්‍යාපනය පීඩන්නේ මන්ද බුද්ධියේ මෝඩයෙක් වෙනවා. එහෙනම් යන ගුරුවරයා ගැන විශ්වාසය තියාගන්න මේ ගුරුවරයා මේ විදිහට අපිට කරයි කියලා. ගුරුවරයා ගැන විශ්වාසයක් නැත්නම් අයින් කරෙච්චර. වෙන ගුරුවරයෙක් ගාවට යන්න. ඒ විශ්වාසයක් නැත්තම් යන ගුරුවරයාට විශ්වාස කරන්න එච්චර ඒක ගුරුවරයාට කරන කරු කිරීමක්. ගුරුවරයා මූ මොකක් කරේද දන්නේ මූ මාරයාට කිව්ව තාමත් මෙච්චර එකක් තියෙන මේක විනාශයක් වෙලා යයි දන්නේ නැහැ. එහෙම හිතුවොත් එමයි ගොඩේමක් නැහැ. ඒ උඩ විශ්වාස නැහැ ගුරුවරයා ඉතින් උගන්නනවත් විශ්වාස නැහැ උන්ට එතකොට. මූ මොනව කරනවද දන්නේ නැහැ කියලා. එහෙම විශ්වාස නැහැ හිතට කරදරයක් නම් ඒක එන්න එපා වෙන එකකට යන්න. ගිහලා වෙන එකකින් ඉගෙන ගන්න ඕනේ එහෙම. එහෙම දෙකක් තුනක් සෙල්ලම් කරන්න එපා. මම ඒ ලෙවල් කරනකම් මම ක්ලාස් ගියේ 3කට විතරයි.
අපිත් එක්ක ඕලෙවල් කරලා ඒ නමයක් දාලා රිෂාත් 112 110කින් පාස් මාර්ක් වල 160 ගණන් දාලා කොළඹ ගිහිල්ලා උණුත් තර්ඩ් චයි කරා. සමහරක් කිව්ව උන් පන්ති දෙක තුනකට ගියා. මට සල්ලි තිබුණේ හැම පන්ති නැහැ. පන්ති තුනක වයින් කොට ගියා. උන් පන්ති 3-4කට ගිහිල්ලා ලංකාවේ සුපිරිම පුරු ගණන් ගියේ. නැති බංගස්තන් අන්තසර නෝ. ඒ විශ්වාසයක් නැති මම. ගුරුවරයා කෙරේ විශ්වාසයක් නැහැ. මූ මොකක් කරේද දැන් අවුරුදු ගිහින් අල්ල ගන්න බලනවා. මුගිත් අල්ල ගන්නවා ගිහිල්ලා රටවට කියලා යලාගත්තා. නැති බංගස්තන් පේපර් එකේ අන්තසරලා අඬුණා උන්ට. මම ගියේ ගුරුවරයා කාට විතරයි ගුරුවරයා ගාන මම හරියට මේ ගත්තා. විභාග එකපාරින්ම හොඳටම කොට ගියා. 22 සුපීරියට මැර ගන්නවා බලපන්කෝ බොහොම 22 නැති බංගස්තන ෆ්‍රී ක්ලාස් වලට ගිහිල්ලා අම්මනගේ කරාට කමක් නැහැ හොඳට කරනවා හැබැයි කැපකිරීමෙන් කරනවා මම මොකක්ද කරලා නැහැ මොකද තාම මම 22 මුංග වැඩ කරන්න පටන් ගත්තේ නැහැ 22 මම තාම නිකන් නෝමල් අරන් යන්නේ තාම මම වැඩ කරන හිතලවක්වත් නැහැ බලත් එක්ක තාම පේපර් ක්ලාස් කරනවද තාම රිවිෂන් පටන් ගත්තා තාම මොකක්ද පටන් ගත්තේ නැහැ තාම බගිනක පටන් ගත්තේ නැහැ 22 මුංග 21 මුංග බලන කුණු බැනුම තමයි හලවක්වත් නැහැ උන්ට පටන් ගත්තේ කුණු බැනුම උන් කරන්නේ පන්ති වෙලාවක හෑම් ෆ්‍රී ගන්න සමහරට උන් ඉන්නේ පන්ති මයික් ස්පීකර් එකක් දාන්නේ නැහැ මුම්බයි උන් හරියට බැලුම් හරවලා තමයි හැදුනේ මිනිස්සු මෙයා සීනි බෝල වගේ කියන්නේ බෑ මේවා එහෙනම් රාෆ් මේවත් එක හැපෙන්න ඕනේ මේවා ලීස් වැඩ නෙමෙයි මේවා මේ ඉතිහාස දිනවල මේ විචාරලිනකට නෙමෙයි මේවා රජවරයෙක් ගැන උගේ ගෑණි ගැන ළමයි ගැන හැදු නඩු මුන් ටිකයි ගල්ගිරි ගැන සෙල්ලිපි ගැන කියනවා නම් නෙමෙයි මේක පාට අමාරු මේක කරනවා කියන එක ඒකට මේ නිකන් මේ 10 ඉඳගෙන ෆෝන් එක වල මොකක් හරි මගුලක් කරලා පිස්සුවක් කියලා උදේ පාන්දර දාන කියන නවිට කාලා කණික් මට වැඩ 12ට 12 ඉඳන් එක යනවා වැඩ කරනවා එකමාරට බෝල් ගහන 12 එන හවස් 6 මාට තී බල කඩුම් බල නිදා කරනවා තොපි ඉතින් කාලා කණික මොන්න ඕකනේ ඔහොම කරන එක ෆේල්ම තමයි කරන්නේ ගොඩේම නැහැ තොපිය හැදි කියලා වෙනවා බලන්න 22 දැන් අදලට මට ගන්න අනිත් ගෲප් එකෙම උන්ටත් ඔය ටික කොහොමද කියලා විනාශ වෙලා යනවා අඩුම තරමේ දැන් දුන්නොත් සරල රේඛාව ගන්න දැන් සරල රේඛාවට ඕගොල්ලෝ දෙපාරක් එකක් ඕගොල්ලන්ගේ එක අනිත් එක තමයි 22 උන්ගේ 22 සෙකන්ඩ් ගෲප් එකක මේ සරල රේඛාවට ඒකෙත් ඉඳලා දැනුත් පේපර්ස් ටික කරලා ගන්න තොපි වැඩක් නැහැ ඒ කියන්නේ තොපි මන්ද බුද්ධික කවන්නේ නේ තොපි දින කාලා කන්නේ කවයි එච්චර දෙපාරක් කරලා තේරෙන්නේ නැහැ කියන්නේ මොංගල තමයි මිනිහෙකුට දෙපාරක් කළා මතක වෙන්නේ නැහැ. තියරි දෙපාරක් කළා පේපරුත් කරලා එහෙම මතක කරනවා නම් එහෙ තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ බැරිකම නෙමෙයි. උනන්දු නැහැ. කිසිම වෙලාවක මේ මැත්ස් වගේ දෙයක් මේ භෞතික විද්‍යාව දේවල් එකපාරින් ඩෝංගලම දීන්නේ ජීවිත කාල දක්වම. දැන් මම ඒ වල කාලේ ඉඳන් ගත්තු සමහර භෞතික විද්‍යාව වල මට දැන් මතක නැහැ මහාන් කමිසියක් අපාර්ට්මන්ට් නම මතක ඉච්චර වෙන මුකුත් මතක නැහැ මට. ඒ අවුරුදු 4-5කින් කරගෙන තින්නවා. ඉතින් ඕගොල්ලන්ට ඊට වඩා අමාරුයි. සරල රේඛාව මම හිතන්නේ දැන් මාස 5-6කින් කරුන්නේ නැහැ. ඕගොල්ලෝ දැනගන්නවා ටියුට් ටික කරලා දැන් ඔන්න සති මැදකදී අපි ගන්නවා සරල රේඛාව. දවස් එක රැයින් ආයේ මේ අද ටිකක් කරලා තව මාස 5කින් කරනවා. එහෙම 21 කොල්ලෙක් ඉන්නවා. මම නම් කියන්නේ. හරිද? මම කියන්නේ 21 උන් කරන වැඩ මම කියන්නේ. හරිද? 21 කොල්ලෙක් ඉන්නවා ඌ ආව ගෙදර අපේ. එතන ඌ අන්තිම ඌ ගියා ඔය අම්බලම් වල පාසෙම රටවටි කියලා උතුම් කරලා අරගත්තා. ආනන්ද කොල්ලේ ඌ ආව පෙදර මගේ පන්තියේ ගිය අවුරුද්දේ අන්තිම වගේ ආවේ ඌත් හොඳට වැඩ කරන් ගියා ඌ අන්තිමට ලැබුවා සර් මේ ඌ හදලා ප්ලෑනක් ඌගේ ප්ලෑන් එක හදනවා ඌගේ ප්ලෑන සැප්තැම්බර් මාසේ අන්තිම වෙනකොට SFT මුළු සිලබස් එකම නැවත වතාවක් ආයෙසරයක් කවර් වෙන විදිහට ටයිම් ටේබල් එකක් හදලා සබ්ජෙක්ට් තුනට උඹට හිතන්න මොකක්ද ඇයද ඌ අද ඌගෙන් ඊයේ පෙරේද උඹට කියනවා සර් වැඩි කොට දැන් ගානට ඔක්කොම ටික දෙපාරක් දැන් ඌ මම ගානට පාඩම් ටික ඇනලයිස් කරේ හදලා දුන්නා ඌ කොට ගියා දැන් ඌගේ පාඩම් ටික උඩ දැන් මුල ගේමක් නැහැ ඌ අන්තිම මොහොතේ ආවේ ඌ ආයේ දෙසැම්බර් විතර ඌ උන්ට පට්ට කරලා බලයත් කරලා ඒකට ඌ බලේ පන්ති වල අරයි හැවිලා මෙහි ඇවිල්ලා රෙකෝඩින් බලලා හෙන්නම කිලියක් කරා ඌට නිදාගන්න තින් දවස් පැය 3ක් 4ක් ගත්තා ඌ තියෙන්නේ වැඩ කරනවා එහෙම වැඩ කරන එක මට පුණා සපෝට් එකක් දෙන්න නැතු මේ බූද හැත්තවල ඉන්න උනන මොකද කරන්නේ තමන් ක්‍රියේටිව් වෙනවා තමන් තේරුම් ගන්න මොකක්ද කාර්යසනාවක් හදාගෙන ඒක ක්‍රියාත්මක කරලා උදව්වක් කරන්නේ එහෙම ට්‍රැක් වුණොත් උදව් කරන්න පුළුවන් මොළවක් අකාර ගෝතේ මට බෑ අදෙන් දාන්න තොපි කරන්නේ මේ වැඩේ තමයි හිතන් ඉන්නේ මේ පන්තියේ විභාග පාස් කරන ඒරල් එක කරන බෑ ඕල කරනවා වගේ පට්ට ගේම මේක නැහෙන්න ඕන මේක විනාශ වෙලා ගණන් හදලා ඩෙස් එකේ ඔළුව වදිනකොට තමයි හැරෙන්න ඕන පුටුවේ ඉඳගෙන ඉන්න ඕන දාඩිය පෙරාගෙන නොකා නොබී දත් මදින්නේ නාන්නේ නැහැ පිසාජියව වැඩ කරන මිනිස්සු මේ මාස කාලේ වැඩ නොකරොත් තියෙන දොපිට විනාශ ආයේ ගතන්දර යන්නේ ආයේ නැති බංගස්තන්ල බලපං වුණා S3 S1 S2 කොහොම තමයි ඉන්නේ බලපං ආයේ මම දන්නේ IT කොහොමද කියලා IT කියන නම ද හොයලාවත් නැහැ මම දන්නේවත් නැහැ ඒක කොහොමද කියලා හරිද ආයේ වැඩේ නැහැ විනාශ වෙලාම යනවා කොහොම ගියොත් එහෙම ඔයාලා පටන් ගන්න මොකක් හරි දෙයක් තමන් තේරුම් ගන්න තමන් හොඳ මොකක් හරි ප්ලෑනක් ගන්න සුපිරි ප්ලෑනක් ගහ ගන්න ඕනේ. ඒ ප්ලෑන එදිනම තමන්ගේ ප්ලෑනේ යන්න ඕන. ඒ ප්ලෑනේ අවුල් ලානවා තමයි තමන් බලන්න රෙකෝඩින් බලන්න පුළුවන් ගන්නේ මෙහෙම පටන් ගන්න ඕනේ. නැතු මේක පාට අරගෙන තේරුම් ගන්න මේක තේරුම් ගන්න එහෙම බෑ.
දැන් ඔය 22 ඉන්නේ උන් ටිකක්වත් වෙනවා. ඉන්නේ උන් ඉදි එකේ හරි දිවිනේ යන්නේ උන් ටික ඇද්දි මට කමන්නේ නැහැ. ඒක ඉන්නේ එකේ හරි දිවිනේ අන්න උන්ට මොකක් හරි දෙයක් කළොත් තේරුම් ගන්න බෑ. මොකද මං ගානවත් මම ආයෙක අනිත් පැත්ත ගහලා ඌ හදනවනේ මම ආයෙ කුණුහර පණිවි මම මොකක් හරි ඌ ජාතකයේ කී දෙරුට මම බලන්නේ ඌට. එච්චරයි අතන්දරේ. පට්ටම මෙහෙලා LPT නම් තියෙන මාරම මට නම් මාරම කලකිරීමක් තියෙන LPT ක්ලාස් කෙරුවා ගැන LPT මගේ ගැන මට නම් මගේ පන්ති නම ගැන මට මාරම එකක් තියෙනවා 21 උන් ගැන 23 උන් ගැන 22 උන් ගැන හොඳ මේකක් තිබුණා දැන් උන්ග විනාශ තියෙන්නේ මේ මං කියන්නේ අනිත් ගුරුවරු ගැන මම කෙලින්ම කියන එක කතන්දර කරන්නේ නැහැ ගුරුවරයෙක් වුණාද පට්ට කැපකිරීමක් තියෙනවා නිති මරන්න ඕන ළමයි ගැන හොයන්න ඕන මැසේජ් එකක් දාලා බලන්න ඕන මොකද ඔන්ලයින් එකේ ළමයෙක් අපිට සතිපතා හම්බෙන්නේ නැහැ කවුද කියන්නේ ඕගොල්ලෝ යන ගුරුවරයෙක් ගැන හිත බලන්න ඕගොල්ලෝ අඩුවතන ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා අහනද නිකන්වත් ඉන්නවද කොල්ලෝ කියලා මම මැසේජ් එකක් දාලා අහන්නේ කේන්දර මොකද කරන්නේ තේරෙනවද මම නිකන් හරි අහන මැසේජ් එකක් දාමුත් එහෙම කවුද එහෙම හොයලා බලන්නේ එහෙම හොයලා බලන්නේ නිකන් මම දැක්කම ඔන්ලයින් මට බයින් වෙන ගුරුවරු මම දැක්කම පන්තිම කරනවා මේ පට්ට මට නම් මානම දුකයි එහෙම උගන්න ඇයි එහෙම ළමයින්ට උගන්නන්නේ කියලා මම හිතනවා වැඩක් නැහැ මෙන්න මෙහෙම ලකුණු උරුදු කරමු මෙන්න මේ උරුදු කරමු ලකුණු කරනවා මේ යූ කියන පව් ළමයි මානම අසරණ ළමයි සල්ලි කියලා කියලා බොරු වෙන ළමයි විනාශලා යනවා මම දන්නේ මේ ගාලේ මොනව වෙනවද කියලා මේක මාර්ම පුදුමාම ප්‍රශ්නයක් මේක මම නම් දැකලා නැහැ ඔන්ලයින් කරන එක කෙනෙක්වත් මම නම් දැකලා නැහැ ෆ්‍රී ක්ලාස් කරනවා කියලා කරපන් හරියද මගුල බැරි මගුල් නොකර ඉන්නෝනේ එක්ක පව් ළමයි 21 ඉන්න 22 සෙකන්ඩ් ෂයි හොඳේ 21 සෙකන්ඩ් ෂයි ඉන්නවා ඔය ගුරු ගාඩ ගිහිලා ක්ලාස් අහන්න ළමයි එක ළමයෙක් හිටියා කිව්වා ඒ ළමයාගේ ලොකු ප්‍රශ්නයක් ආදර සම්බන්ධයක් ලව් affair එකක්. දැන් මේ ළමයට ඕන මේකෙන් මොකක් හරි කරලා මේක නිදහස් වෙන්න ඕනේ ළමයට මේකෙන්. මේක ඔළුවට ලොකු ප්‍රශ්නයක්. ගුරුවරයෙක් ගාවට ඇවිල්ලා ළමයෙක් ප්‍රශ්නයක් කියන්නේ ඒ ප්‍රශ්نين බිඳෙන මිසක් ඒ ප්‍රශ්නේ නැවතත් වලෙට බලාගෙන නෙවෙයිනේ ගුරුවරයෙක් ගාවට කියන්නේ. ගුරුවරයෙක් ගාව ප්‍රශ්නයක් ළමයෙක් අරන් ගන්නේ ගුරුවරයෙක්ගේ සෑහෙන විශ්වාසයක් තියලා. ඒක යාගෙන් ඊකර මම මොකක් හරි දෙයක් අනේ මට මේ සර්ගේ මට දෙයක් දැනගන්න පුළුවන් මේක තමයි කියන්නේ. ඔය එක්තරා මට බයින ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ළමයි කාලේ ෆස්ට් ක්ලාස් එකකින් තියෙන ළමයි ඒ ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ඌ කියලා ඒ ගුරුවරට ප්‍රශ්නේ කියලා අයියෝ උඹ ගන්න උඹ තව try කරපන් ඔන්න දුන්නු උපදේශේ ඌ තවත් පිස්සු වෙట్లా ඌගේ විභාග කෙලව ගත්තා ඌේ ෆේල් තුන F3 විභාගේ ඌ සර්නච මේ ක්ලාස් ආවා ඌ ඇවිල්ලා බ්‍රැන්ඩින්ව දුක්වස මෙහෙම මම මේ වගේ දෙයක් මම වුණා මට ළමයි කිව්වා සර්ගේ ඒකයි ක්ලාස් එකෙන් ඉතින් මම ගියේ නෑ මුලින්ම ගියේ මම හම්බලමකට පස්සේ මම එයා ගාවට ගියා පස්සේ සර්ට ආරංචි කළා සර් ගාවට මම ක්ලාස් ආවේ නෑ ගාන නමුත් අපේ ක්ලාස් ආපු සෙට් එකම සර් ගොඩ ගියා කවින් ඔය කේසර් ඇයියලා එහෙම දන්නවා ඌ දැන් වැඩ කරනවා ඌට දැන් කිසි ගැටලුවක් නෑ ඌ හොඳට දැන් සුපිරියර් දැන් වැඩ කරනවා ඌ දැන් රැයට අතර කරනවා දවල්ට මගුලෙන් වැඩ කරනවා ඌ කියන අන්න එහෙම සර් මේකත් මෙහි වැඩ වෙන විදිය 22 මොනම මගුලක්වත් දන්නේ නැහැ මම කියන්නේ මයිගාර ක්ලාස් එකේ හැම මංගල ක්ලාස් එනවා කියලා කියන්නේ මම ගණන් කරනවා ඌම අනිවාර්යෙන් හදනවා මම තමයි ආයි මියාස මම ගහලා කරලානේ මම ආයේ නෑ ඒක මම හදනවා කොහොම කරත් මට ඒක හදාලා නැහැ ගුරු තාත්තම්මගේ තාත්තම්මලා හදලා වෙච්ච මම හදලා තියෙන්නේ අන්න එහෙමගේ ඒවා ගුරු මේ පිටි ඉන්නේ ඒ වගේ උන් ඉන්නේ එහෙම උන් ගන්න ළමයි ගාව කියන ළමයි කාලා කණිලා ගිහලා විනාශ වෙලා යනවා උන්ගේ ජීවිතේම අවුරුද්දක් මේ වුණානේ ඉතින් කතන්දර දෙකක් නැහැ අපරාධි ඒ මං ක්ලාස් ඔන්න ඔය தත්තේ ඒ හින්දා කරුණා කරලා තීරුම් අරගෙන වැඩි කරන්න මොකද ඔයගොල්ලෝ ඔය කරන ශ්‍රී ලංකේදී ඔය නිකන් ඔය කාලේ කාදෙන ඉල්ල ඔයන් දන්නේ 22 ළමයින්ට මේක එක පදයක් තමයි මුන් හිතන් යනවා විභාගේ ඇයි කියලා දෙසැම්බර් වල තියෙයි කියලා නොවැම්බර් 2023 ජනවාරි වලට 30ද අගෝස්තු මාසෙත් තියෙනවා කියලා හිතන් වැඩ කරන්න නැති වෙන පුළුවන් තියෙනත් පුළුවන් ඊට වඩා උට්ටෙන්නේ නැහැ අනිවාර්යෙන් අගෝස්තු මාසෙ එක්සෑම් එකෙන් යනවා ඉන්නේ මුලින්ම අන්නේ ටාගට් එක උඩ තියෙන්න ඕන ඒක නැත්තම් මොනවද කරන්න වෙන්නේ දෙවෙනි කාරණාව කැප වෙන්න ඕන තමන්ගේ ඉලාකේ කෙරෙහි ඒකට බැරි වෙන්න පුළුවන් ඔන්ලයින් එකේදී කොහොමද ප්‍රශ්න තියෙනවා ගුරුවරයා ලයිව් හම්බෙන්නේ නැහැ ගුරුවරයා කෙරෙහි ගුරුවරයා සජීවව හම්බෙන්නේ නැහැ නිකන් පොඩ්ඩක් හිත කියන දෙයක් තේරුම් ගන්න ආනේ ඕනේ නැහැ වැඩක් නැහැ කියලා. ඒතකොට ඒක දිගින් දිගට තියනවා නම් ගුරුවරයා හරිනේ ඒක කරුණාකර අයින් වෙන්නේ. ඒක තමයි හොඳම දේ. එහෙම ගියා කියලා මම ඌට මේක එහෙන ගහන්න පොල් ගහන්න යන්නේ නැහැ පිසුද. ඒක ළමයිගේ තේරුම් ගන්න උඹ ගැටලුවක් නැහැ. හැබැයි ඔළුව එකක් මොකද්ද කියන්නේ? බෙල් එකක් වුණ කොට්ටේ මාරු කරනවා වගේ කතාවක් තියෙනවනේ. ඒතකොට ඒකල් තියෙන ඒවා වැඩක් හොඳයි. කොන්දේ වල බෙල මොකක් හරි එකක් තියෙනවනේ. කොන්දේ වල මෙට්ටේ මාරු කරන මොකද්ද මේ ඒවා එකක් තමයි කරලා තියෙන්නේ.
තමන් දැනගන්න ඕන ඒක තේරෙන්නේ නැත්නම් නැවත වතාවක් ඒක පරිශීලනය කරලා නෝට් එක ඔය මම කියන්නේ මම මේ හිතලා කියන දේවල් නෙමෙයි. ඔය ළමයි මගින් මට ලාපු දේවල් වලින් මම ඔයගොල්ලෝ කියන්නේ. ළමයි මම දැන් ළමයි 200කට විතර මම උගන්ලා තියෙනවා LPT ටික. ඔය ළමයි ටික ඔය හැමතැන හත දීප්පාගෙන ගිහිල්ලා ආපු ළමයි. ඔය ළමයි මං ගාඩම තියෙනවට සෑහෙන වෙනසක් දැනුණා. ඒක මම මේ වෙනස ගැන මම හොඳට දන්නවා. මොකද මම ළමයි වෙනුවෙන් මාර කැපකිරීමක් කරනවානේ. ඒ කැපකිරීම කරන කවුරුත් නැහැ කියලා ගුරු ළමයි බවවා කියනවා. ඉතින් කතන්දරයක් නෑ. හරිද? හරිද? එතකොට එහෙනම් මම දන්නවා මම තරම් කැපකිරීමක් කරන ගුරුවරයෙක් මෙහෙ කවුරුත් නෑ කියලා. මම දන්නේ ඒක. මම ආයෙක බොරු කියන්න ඕනේ. ඒක මම හොඳ ආකාරව දන්නවා. මේක මම කරන කැපකිරීම මගේ ජීවිතේ මට වෙන දෙයක් නෑ. මේකම තමයි පටන් ගන්න උදේ ඉවර වෙනකම් මොකක් හරි දෙයක් ළමයි කෙනෙක් කරන්නේ. එහෙම කවුරුත් කරලා නෑ. ඒක ආයෙ කරන්නේ දෙයක් නෑ. මම කියන මට මම කතාව ළමයි කන්න බොන දෙන්නේ. ඒව නෑ. මම ඒකට මම උපරිමයෙන් මම කැපකිරීම කරනවා. ඒක ළමයි දන්නවා. එහෙමත් තියාගෙන එවැනි කැපකිරීමක් කරනකොට ඔයාලා ඊට වඩා දසදහස් ගුණ කැපකිරීමක් කරන්න ඕන. එහෙම බැරි වෙනකොට මේවා මේ සිංහල වගේ ඒවා නෙමෙයිනේ. සිංහලේ කතන්දරයක් නේ තියෙන්නේ. මේවා කතන්දර තියෙන්නේ නෑනේ. මේවා තියෙන්නේ ලොජික්. තාරකානුකූල දේවල්. ඒවා තමයි තේරෙන්නේ නැති වෙනකොට ඒවා සාමාන්‍ය දෙයක්. අමතක වෙන්න සාමාන්‍ය දෙයක්. මිනිස්සුන්ට අමතක වෙන දේවල් සාමාන්‍ය දේවල්. Taman දැනගන්න ඕනේ මේ වගේ දෙයක් අමතක වෙනකොට අනේ මට අමතකයි අනේ මට අමතකයි කියලා ඒක මතුරන්න නැතුව එවැනි ගණන් නැවත වතාවක් එකම ටියුට් එක නැවත වතාවක් කරන්න. එහෙනම් දැන් ඔය සමහරක් ළමයි ඉන්නවා. උන් කියන සමහර දවසල එකපාරට රෑ දෙකට කියලා කියනවා. සර් දැන් මේ සරල එක ටියුට් එක නැවත වතාවක් අයන පාරක් හදන ගමන් ඉන්නේ. බම කියලා උන් හදනවා නිකන් හදනවා. දැන් උඹලගේ මම එහෙමත් උඹලා හිතලා කීවතාවක් මම කරු පාඩමක් කරලා තියනවාද? බල සමුදුවිත්තාවේ මම දින එකකවත් ඔපි කරන්නේ නැහැ නේ අකෝ. එහෙම එකේ හිතලා කරලා කීවතාවක්. කරේ නැහැ එකපාරක්වත්. ඉතින් බැරි වෙන ගහනක් දෙයක් නෙමෙයි. ඒ ලෙවල් එකේදී මම කරනකොට පාඩමක් ඒක ඔයගොල්ලෝ ඉතින් පස්සේ 10 8 වතාවක්වත් ඔයගොල්ලෝ තනියෙන් කරන්න ඕනේ. එහෙම කරනකොට ඔයගොල්ලෝ මම මේ වෙන වැඩ කරලා මොන වෙලාවක් නැහැ. වෙන වැඩ කරගෙන වෙන මේ ටී බලනවා අනිත් සබ්ජෙක්ට් එකෙත් එහෙම කරනකොට. ඔයාලා එහෙම එකපාරක් කරලා නැහැ. හරි. එතකොට එහෙම කරන දැන් සමහරක් ළමයි ඉන්නවා සමහරක් වෙන කොහොම හැම ළමයි 21 හැම ළමෙක්ටම වගේ 21 හැම ළමෙක්ටම වගේ පාස් තාම ඕන කරේ නැහැ හරි පාස් පේපර් එකක් මම 3 වතාවක් විතර කරනවා ඊට අමතරව එළමේ තව සමහරක්ම ඊට අමතරව 5 වතාවක් විතර කොහොම 8 වතාවක් කරලා ඒක හිතනකො ඒ ළමයින්ට කොයිතරම් පෙරුමක් එතන තියනවද කියලා ලොකු කොච්චර ප්‍රැක්ටිස් එක ආයෙ නෑ මෙහෙම කරලා කරන්න හදනවා ඒම තමයි ප්‍රැක්ටිස් එක තියෙන්නේ. ටෙන් ටෙන් හැබැයි නිකන් ළමෙක්ට. ඔය අමතක වෙන ප්‍රශ්නේ ඒ ළමයින්ට තිබ්බා. ඉතින් ඒ ළමයින්ට මම කිව්ව එකම දේ තමයි රයිට් අමතක වෙනවා නම් කරන්නේ මොකද? ප්‍රැක්ටිස් කරන්න. පුහුණු වීම කරන්න. ඒ ළමයි බැලුවා මොකක්ද මේ පුහුණු වීමක් කරන්න කියලා. පුහුණු වීම ගැන මම කියලා දුන්නේ ළමයින්ට ප්‍රැක්ටිස් කරා. මාර්ගයක එක නැවත කරලා. රෙකෝඩින් සමහර ක්‍රමේ තාමත් රෙකෝඩින් බලනවා. 21 සමහර ක්‍රමේ තාමත් පරණ රෙකෝඩින් තියාගෙන. මොකටද බලන්නේ? ඔය මම දන්නේ දැන් ඔයගොල්ලෝ මොකද 21 සමහරක් ළමයි බලේ ෆුල් රෙකෝඩින් බලනවා නැසර මුලින් නම් මුලකිනම් ෆුල් රෙකෝඩින් බලනවා මොකටද අමතක වෙලා අන්න අමතක කරනවා නම් මතක නෑ අනේ අමතකයි කියලා හිතුත් අපිට අමතක කරලා වෙනවා ප්‍රැක්ටිස් කරනවා අමතක වෙනක සාමාන්‍ය දැන් මිනිහෙකුට අමතක වෙනක සාමාන්‍ය දැන් මතක ඉන්නේ හાર્ඩ් ඩිස්ක් එක මිනිහෝක අමතක වෙනවා අමතක වේගෙන එනකොට අමතක වෙනකම් බලන් ඉන්න හොඳ නෑ ඒක අර චක්‍රයක් වගේ නැවත කාලයකදී නියත කාලයකදී ඒ කායම පාර මතක් කරවන්න ඕන. නියත කාලයකදී. දැන් සරල එකයි මාසෙකට 40කින් අය මතක් කරන්නේ නැහැ. තව මාසයකින් විතර ගිහලා සරල එකක් මතක් කරනවා. බලේ ගණන් දෙකක් තුනක් හදනවා. අන්න එහෙම වැඩේ කරන්නේ. එහෙම වැඩේ කරන්නේ. දැන් මේ යන විදිහට මේ group 1 එකේ group 1 එකේ කොහොමද මම හිතන්නේ කි සෑහෙන කලින් ඉවර කරන මම වෙන බලන්න විසුද. මම බලන විදිහට මෙහෙම කරන් සිලබස් එක කරන් ගිහින් අද මොකක්ද බැමුල මොකක්ද බෑ මතකයි අම්මු මොට්ටේ වෙලා තියෙන්නේ කොහොමද දැන් අර දෙක මේ දෙක එකතු කරන්න ඕන එකට එකතු කරලා දෙකක් ගන්න එකට සෙට් එක අරන් යන්න ඕන දැන් තු හරියන්නේ මේක එකක් කරනවා තව අර එකක් කරනවා ඒ වැඩේ හරියන්නේ නැහැ දැන් කොහොමද විද්‍යුතය කරනකොට මුං දෙකට එකතු කරනවා ප්‍රත්‍යස්ථාව දෙක එකතු කරනවා ප්‍රත්‍යස්ථාව ඉඳන් දෙක එකතු කරලා කරන්නේ එකතු කරලා ඉතින් පස්සේ කරනවා කොහොමද එකට අර මැදදී විතර උන් ඩිස්ටන්ස් කියන්නේ ඒ දෙකම කරලා පන්ති දෙක එකතු කරනවා නැතුව හරියන්නේ නැහැ මේ වැඩේ මේක පිස්සුවක් කරනවා නැත්නම් මේක තියෙන්නේ මෙහෙම කරන් ගියොත් එහෙම මුන් ටික පිස්සුවක් කරලා අරගෙත් ඇවිල්ලා මේකෙත් ඇවිල්ලා විනාශ කරගෙන හත් පොලේ ගන්නවා මේ වැඩේ දැන් මම අදට කතා කරලා පේපර් ක්ලාස් දෙක දාන්න දීලා අහනවා. පේපර් ක්ලාස් දාන්න ගිහුත් මේකක් දානවා. දාලා ඒක කරලා මම හැබැයි පටන් ගත්තා වගේ මේක කරන්න දෙන්න ඕනේ නිකන් සෙල්ලම් කරලා ඇසින්න බා අරක ඉන්නේ නැහැ මිහින් ඉන්නේ නැහැ. එහෙම කතන්දර බෑ ක්ලාස් තියෙනවා දැන් 21 උන්ගේ මේ සතියේ දැන් ක්ලාස් තියෙන්නේ පාන්දර 4ට. පාන්දර 4 උදේ 9.
4:09 4 උදේ 9 උන්ට ඔන්ලයින් එන්න විදියක් නැහැ සමහර ක්ලාස් දෙතර නංගිල මට ක්ලාස් දැන් ඉස්සරහට පටන් ගන්න තියෙන කාබනික මේ කාබනික කියන්නේ මුල් සංකල්ප ජෛවණු බහුව වේග ඔය පාඩම් තුන ඔතින් පස්සේ එක පාඩමක් කරන්න බෑ ඔන්ලයින් රෙකෝඩින් බලලා හත් දහම් මැදි උන් මාත් එක්ක ඔන්ලයින් එකේ ඉන්න ඕන මාගේ කතන්දර ටික අහගෙන මගෙන් බැනුම් අහලා බල්ලෝ ටික වගේ අර පාට කැපකිරීමෙන් හොඳම පට්ටම මොරාල් එකකින් ඉන්න ඕන මේ ටිකේ සුප්පීරියට බැනුම් අහන බැනුම් නම් අහන කොහොමද තුන් ටික අය කතන්දර කරන්නේ බැනුම් අහක් බැනුම් උන් ගෙනත් හොඳටම ආයි හොඳටම බැනුම් අහමු කියලා උන්ට මුම්ම කිව්වා පාන්දර 4ට දාමු කියලා 4ට දාලා දැන් 9 වෙනකම් පන්ති කරනවා පැය 5ක් උන්ට නම් තියෙන්නේ 21 කියන්නේ මාර මාය නෑ උන් පුදුම විදිහට වැඩ කරා 21 සෙට් එක. එහෙම බයි චෙක් කරන්න තාම හම්බුන්නේ නෑ. මං හිතුවේ 22 පට්ටර වැඩ කරා 22 ඉන්නේ උන්ට පිස්සුවක් එළියේ. උන්ට අතර මං වුණා මේ ෆ්‍රී ක්ලාස් වලින් තවත් විකාර වුණා. මට නම් මාරම මේකත් ඉන්නේ ෆ්‍රී ක්ලාස් ගෙවුවා වගේ. කරාට කමක් නෑ. ඒක මාරම හොඳ දෙයක් එක ගුරුවරයෙක් වශයෙන් කරන්න පුළුවන් සුපිරිම දෙයක් ෆ්‍රී ක්ලාස් කරනවා කියන නමුත් මේ සමහරක් අය ඉන්නවා ඇවිල්ලා මෙතන මට බයින්ද බලන් ඉන්න ඉෆෙක්ට් එකකුත් තියෙනවා නේ. ඒ වගේ දේවල් තියෙනවානේ. වැඩන්නේ උන් දැන් ගන්න දෙයක් හොයාගන්න තමයි වන්න කරන්නේ. ඒක මාරම හොඳයි සුපිරිම දෙයක් ඒක කරනවා නම් හරියට. මේ ළමයි ගිහිල්ලා විකාර කරනවා. මූන් අරගෙන ගිහිල්ලා බැන ගන්නවා, මෙහෙම බැන ගන්නවා, මෙහෙම බැන ගන්නවා. මාර ගුංග ඩයල් මිස් දෙකකින් ගන්න දෙයක් නැහැ. මොට්ට ඩයල් ඉන්නේ. Taman වැඩේ කරගන්න ගිහින්. දැන් ඒක තමයි ඊළඟ කරන්නේ. දැන් ගොඩක් යොමුදි ඊළඟ ප්‍රශ්නේ තමයි මෙන්න මේක. මේ බයෝ මේ ෆිසික්ස් මල්ලන් ඉන්නවා කියන එක. ගොඩක් යොමුදි අන්නේ ප්‍රශ්නේ. අපි මෙතනින් පස්සේ තව පාඩමක් කරමුත් ගන්න. මෙතනින් පස්සේ අපි කෙමිස්ට්‍රි ටිකක් කරමු. බයෝ මගෙන් කුණුහර පහ ගන්න. එහෙම බැරනම් ඵලයන් වෙන පන්තියට. මේ කරන කෙරුවා මම වෙනස් කරන්නේ නැහැ කොහෙන්ම මම කිසිම වෙලාවක මම වෙනස් කරන්නේ මගේ ස්ටයිල් එක මම වෙනස් කරන්නේ නැහැ මොකද මේ ස්ටයිල් එක මම 2018 ඉඳන් 2020 දක්වා සෑම අවුරුද්දකම මම ටෙස්ටිං කරා මේකට ගහන්න එකක් නැහැ මේ යන විදිහට මේ ගහන මේ උගන්න ඉගෙනවිල්ල මේ ගහන ක්‍රමයට මේ වැඩ කරන විදිහට ගහන්න ක්‍රමයක් තව හම්බුන්නේ නැහැ මට ලංකාවේ නම් හම්බුන්නේ නැහැ මම ලංකාවේ හැම සේෆ්ටි ගුරුවරයෙක් ගාව ඉන්නලා මගේ මන්ද මම ගෙන්නගෙන බලලා දිනවා මේ ඔන්ලයින් කාලේදී හැම ගම්පහ ආරේ මේ ඔය ඉන්න හැම දිග්භාගෙම ඉන්න ළමයි කතා කරලා ඒ ළමයි කියපු ගුරුවරයා කවුද කියලා අහලා දැනගෙන ඒ ළමයින්ට මයි ක්ලාස් උන් ආවේ කලවල ගිහින් මම බලෙත් ඔපි එන්නේ කියලා අයවිල්ලා බලලා එතනින් මට ඒවයි ෆීඩ්බැක් තියෙනවා මම දන්නවා හැමෝගෙම මත් එක්කලා මගේ සංසන්දනේ මම කොහොමද ඉන්නේ කියලා මම හැම වෙලාවෙම බලන්නේ මගේ සංසන්දනේ ඊට වඩා උට්ට ගන්න මම ඒක වෙනුවෙන් කැප වෙනවා අන්න එහෙම මගේ ටාගට් තොපි වගේ ගෝබාට් එක වනි මං ගා තියෙන්නේ මගේ ඉන්නේ මට හොඳම කෙනා වෙන්න ඕන හොඳම දෙයක් ළමයින්ට දෙන්න ඕන අන්න එහෙම මගේ මම හැම දෙයක් ගැන මම ස්ටඩි කරනවා හැම ගුරුවරයෙක් ගැන මම අනිත් කෙනා ඒ ගුරු ඉස්සරහට උඩ ගහන්න බයින්න තොපි එහෙම කරන්නේ අර මගේ අඩුපාඩු කන්ටික තෝරා ගන්න මම කරන්නේ. ඉතින් එහෙම බලලා කරනකොට මම හැම වෙලාවෙම උඩකින් ඉන්න කියලා මම විශ්වාස කරනවා. මම වෙලාවම උත්සාහ කරන එකට. ඉතින් ඒක ප්‍රතිඵල සුපිරිම තියෙනවා. මම ඒක වචන වලින්ම ළමයින් අහලා තිනවා. කතන්දර කරන්නේ විසි කියමු. ගාලා ගැන කතා කරන්න දෙන්නේ. පිටපතවත් එහෙම. හරිද? ඒතර මගේ කරන ක්‍රමය මේක වෙනස් වෙන්නේ නැහැ. ඒක කවුරු කිව්වා වුණත් ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දෙලකොත් මගේ විදිහම වෙනස් කරන්න. ඒක මම වෙනස් කරා මට හිතුනොත් විතර මේම දෙයක් අවුලක් වගේ આવුත් නැත්තම් වෙනස් කරන්න. හරිද? කාදාකට මම ළමයි එහෙම කියලා නැහැ මේක එහෙන අවුල් කියලා. මේක තමයි සෙට් එක මේක තමයි හරීම ගිය ක්‍රමය. එහෙනම් මගේ පෞද්ගල කිව්වා මම ඉවර කළා තමයි කාදාකට කෙමිටි පටන් ගන්න. කාදාකට විභාගයට කලින් පටන් විභාගයට කලින් නෙමෙයි තොපිට දැන් මම ඔක්කොම මම හිතන්නේ ගෲප් දෙක තුන ඔක්කොම දුවලා අනිවාර්යයෙන් මේ අවුරුදු ඉවර වෙන කලින් බෞද්ධ විද්‍යාව ඉවර කරලා දානවා. ආයෙත් කරනවද ගන්න. ඉතින් එතකන් ඉවසන්නේ පුළුවන් විදිහට නැති වුන් ඵලයක් මට කවන්නේ. අනේ ඉතින් කෙමිස්ට්‍රි එකෙන් පටන් ගත්තද කියන්නේ ආයේ නියමයි. සුපිරි මාය නෑ අර ටික ඔළුවට බලලක තේරෙන්නේ නෑ මානසික සුවය තේරෙන්නේ නෑ. බලන්න හැම ලෙඩෙද්දම බදා ගන්න. බයොත් කරන්න ඕන කෙමිස්ට්‍රිත් ඕන කර්මාන්ත හරියට ඕන බහුව. ඇයි හැම එකම දැන් උක දැකලා තින්නේ. ඇයි හැම ක්ලාස් එකකම රින්ගලා ඒද අර අපට යකෝ ජෛවන උත්පන්න මේව තම කරන්නේ නෑනේ. අප්පා බයි සයිල් බැක්ටීරියා මොන රෙද්දක තම කරන්නේ තොපි බයයි දැන්. රෙද්දම බය තියෙන්නේ. හරි දැන් ඔක්කොම බය තියෙන්නේ. දැන් බයෙන් හින්දා කරන වැඩේ මොකද්ද? දැන් කියන අරක කරන්න මේක කරන්න කී. එහෙම කරන්නේ නැහැ. හරිද? ඔයාලා දන්නේ නැහැ මේවැ තියෙන පර ටික අඩු කර මේ ටික කරලා ඉවර කරන් මොකද ඊතර දෙන්න සුබේ කොච්චරද කියලා. ඔයාලා හිතනවාද අර ටික අල්ලන් ඉඳලා අර ටික කර ඉඳලා මේවා අන්තිම කතමසේ ළමයි රත් වෙලා ළමයි නන්නත් තර වෙනවා. ඔයාලා මේක කිව්වට තේරෙන්නේ නැහැ. ඔක අහන්න සගංශ ළමයිකින්. ඔක අහන්න සගංශ ළමයිකින් කොහොමද කියලා? ඔක හොඳ මම ඒක කරන්න. බලන්න බැරි. මම සගංශයිකින් කියනවා මම උන්ට කියවන්නම් උගේ ෆස්ට් එක උගේ කියලා ගත්තේ කියලා. තුපිරි එකකින් ඔතට හැදෙවි මොකද්ද එහෙම කියලා ගන්න හේතු මොකද්ද කියලා. මම නම් උගේ මූණ පේනන්නේ නැහැ මට මූණ පේනන්න මට ඕනේ මූණ බලන්න ඕනේ මට දෙයක් දැනගන්න ඕනේ. මම ෆස්ට් එකයි කියලා ගත්තු සෙකන්ඩ් එකයි මයි ක්ලාස් එකේ එක්ක මම ගෙන්නන්නම් ගෙනල්ලා උගෙන් අහගන්න උට මොකද කියලා උනේ කියලා ඌ කියයි සිංහලෙන් හොඳට අය මෙහෙම උනේ කියලා. ඒකෙන් තේරුම් ගන්න තුපි ඉන්න කොහොමද කියලා. බලලා තියෙන ඉච්චර තමයි. කොහොම ගියොත් වෙන්නේ ඔය ටිකම තමයි. මම ඒක හිතන්දම කරන්න. හරිද? උතර බලලා මොකද තප්පි කියලා. එතකොට
මේ ටික කරලා ඉවර කරලා අපි නොකරගත්තොත් එහෙම මේක ගොඩ ගහගත්තොත් අන්තිම මොහොතේදී අපි විනාශ අපිට කරන්න දෙයක් නැහැ. අපි විනාශ වෙලා අපිට මාර විදිහට හිර වෙනවා. අපි නෙමෙයි ඕගොල්ලෝ. මම හිතන්නේ දැන් නැහැ නේ. ඕගොල්ලෝ අනිවාර්යෙන් හිර වෙනවා. මානසිකව මාර විදිහට බලපානවා. 21 උන්ට තියෙන පට්ටම විදහාවක්. උන්ට දැන් තියෙන කෙමිස්ට්‍රි පාඩම් කරන්න. මේ පාර මොකද මේ සතිය මොකද කෙමිස්ට්‍රි මේ 21 උන්ගේ හෝම්වර්ක් එක. චාලක රසායනයයි, තාප රසායනයයි නෝට් එක එක වතාවක් එකක් පස් වතාවක් ගානේ 10 වතාවක් ලියන්න ඕන. 10 වතාවක් ලියද්දී 20 වතාවක් කියවලා ඉවරයි. සහ පාස් පිටස් ඔක්කොම ටික කරන්න ඕන. ඔන්න වැඩ. ඒ ටික කරන් පස්සේ උන්ට විභාග ගණන් එක කරන්න. මේවා කවුරු කරන්නේ? මේ කපකින් කවුරු කරන්නේ නැහැ. මෙහෙම කවුරු කරවන්නෙත් නැහැ ළමයින්ට. ඒ ඔක්කොම මම බලන්නත් ඕන. ඒවට වෙනම ක්‍රම තියෙනවා. මේක මේ සෙල්ලම් කරන්නේ පුරුදු වෙන්න. මේ ආතලක නෙමෙයි මේ ක්ලාස් කරන්නේ. මේ ළමයින්ට උගන්න මේක ළමයිගේ පට්ට ජීවිතයක් මම මේ අති කියන්නේ. මම පිස්සුව කියලා හිතුවොත් අපි ඔක්කොම ජීවිත අනාතේ පරම්පරාවට ඔගේ ළමයි බලලා ළමයිනුත් අනාතේ මම පිස්සුව කියලා හිතුවේ. මම මේ කරන්නේ පට්ම කපකිරීම මම මේකට මාරම වගීමක් මම හිතේ කියන්නේ. මේකත් මම මේ සෙල්ලම් කරන්නේ නැහැ. මේ පුරුදු වෙනත් නෙමෙයි මේක මේක. මේක කියන්නේ ඔක්කොම කරන්නේ. හරිද? එතකොට උන් ඒ ටික කරලා උන්ට චාලකිත අපි ගන්න ගේමක් නැහැ. දැන් පටන් ගන්න කාබනික රසායන හැමදාම කරලා ගාථා වගේ මුල් ටික මතක් කරනවා. එහෙමයි මේවා තියෙන මේවට වෙනම ක්‍රම තියෙනවා. බලයි මොකක්ද දන්නේ නැතුව අරව ගැන කල්පනා කරන පිස්සුනට මේ කරන්න ටික කරගන්නේ හරියට. මම කිව්ව දේ තේරුම් ගන්න පුළුවන් ළමයි ඉන්නවා තේරුම් ගන්න නැත්නම් ඉතින් විනාශ නැහැ හොඳේ. ඔන්න මම කල්දියම කිව්වා. ඔයාලට පුතා තාම තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඉන්නේ එහෙනම් ඕගොල්ලෝ ඉන්නේ ඒලල් මට්ටමේනේ. මම ඒලල් කරා මම කැම්පස් ගිහලා මම ඒලල් මට්ටමින් උඩට වෙලා මම ළමයින්ට සෑහෙන දහස් ගණන් ළමයින්ට උගන්වලා මට තේරෙන ළමයින්ට මොකක්ද ප්‍රශ්න කියලා. මම බලන්නේ ඒවා හරහා ළමයින්ට වැරදුනේ නැහැ කියන එක. මිසක් මේ හොඳම දෙයක් කරන්න එහෙම දේවල් මට වුණාක් නේද රෑන්ක් එක දාන එකත් මම කොට දානවනේ පල්ලෙහාම ඉන්න කවම උත්සන්න ඔක්කොම කලින් ඌව බෑ ඌනේ පව් එක ඌනේ මොකක් හරි කළා මොකක් හරි දෙයක් උඩ කරලා දෙන්න ඕන. හරිද? ඒකයි. එතකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ අන්නේ කාරණා තේරුම් ගන්න. හරිද? මේ කරනවා මේ දැන් ඕගොල්ලෝ හිතලා ඇති දැන් මේ group 2 group 1 class එකක් කරුන්නේ. ඔව් කරුන්නේ තමයි මම දන්නේ. මට මතකයි මම දන්නවා ඒක කරුන්නේ නැහැ කියලා. ඒ කරුනේදී හේතුත් තියෙනවා නෝකර. එහෙම කරන්න බැරි වෙච්ච හේතු තියෙනවා. හරිද? දැන් ඕගොල්ලෝ කතා කරලා දැන් ඔක හරියන දිනක් දාගෙන පැය 5ක් කරන්න ඕනේ. තුන් වැඩි හරියන්නේ නැහැ. කොහොමද ඔක්කොම ක්ලාස් දෙක එකතු කරන් ඉන්න ඕනේ. එකතු කරලා ගානට මේක එකපාරට අරන් යන්න ඕනේ. ඊළඟ දැන් ඔයගොල්ලෝ හිතන්නේ රීසෙට් වෙන්නේ නැහැ. රීසෙට් මෙමරි නැවතුලා කියලා. ළමයෝ 21 උන්ටත් මේක රීසෙට් මෙමරියක් කරේ නෑ. උන්ට කරපු රීසෙට් මෙමරියක් නෑ මේ ටිකේදී. උන් මේ ටික කරන්නේ මේ කාලේනකොට. ජනරල් ටෙස්ට් කරුන්නේ නැහැ. ඔව් කරුන්නේ කරන්නේ නැහැ. දැන්ම කරන්නේ නැහැ උන්ට වැඩක් නැහැ කරලා. මම ඒක නාස්තුවා. ඒවා මේ අමතක කරලා වකත් මේ කම්මැලිකමඩක්වත් මේ පේපර් පට්ට වගේ දෙන්න බෑ දැන්. දුන්නොත් විනාශ යනවා. ඊට කලින් මේවා තීර ටික මුලින් හදාගෙන ඉන්න ඕන. තීර ටික හදාගෙන තමයි සාමාන්‍ය පේපර්ස් පටන් ගන්න ඕගොල්ලන්ට තරලි උරුමෙන් පස්සේ. ඉතින් අරුන්ගේ තරලා ඉවරනකම් මම කියන්න දෙගොල්ලොම. එතනින් පස්සේ පේපර් ගන්න පටන් ගත්තම ඉවරයක් වෙන එකක් නැහැ. ඉතින් පස්සේ ඉවරයක් මතක් ඕගොල්ලන්ට වෙලාවකත් ඉතින් නැහැ. උන්ට ජනරල් ටෙස්ට් දැන් 4ක් ලියලා සම්පූර්ණ දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. 5 දැන් දෙනවා හෙට අනිද්දා. උන්ට විභාග යන කලින් ජනරල් ටෙස්ට් 11ක් විතර ලියනවා. 11ක් වීපු ජනරල් ටෙස්ට් ලියපු මොකක් නම් පන්තියක් නම් අහලා නැහැ කොහෙවත්. සාකච්ඡා කරලා ඊයේ 2020 ඊයේ රිවිෂන් එකේ පටන් ගත්තේ 6ට ඉවර කරේ 9 මාට විතර. 2020 සංඛ්‍යාන ගන්න මුලක ඉඳන් අගටම හොඳටම කියලා දෙනා. තව ගානක් සංඛ්‍යානේ මම අමුතුවෙන් ගණන් දීලා ඒකත් සුබිර සාකච්ඡා කරමුද. ප්‍රස්තාර වල ඉඳන් මාකින් එක ස්ක්‍රීන්ෂොට් කරලා හෙළම කීයක් කරමුද. ඒවා ඔයාලට කරන්න තියෙන දේවල් තමයි. ඔයාලට තාම හොඳ දේවල් ආවේ නැහැ. තව රිවිෂන් තියෙනවා, පේපර් ක්ලාස් එක පටන් ගන්න තියෙනවා. තව රීසෙට් වල දැන් මම නවත්තන් තියන් ඉන්නවා. ඔය ඔක්කොම ටික එන්න ගත්තන් පස්සේ ඔයාලට ඔළුව තියාගන්න නැහැ නිදහසේ. එතකම් කියන්නේ ඒ තමයි කියන්නේ මම දැන් අද අරුන්ට තෝ කියන්න ඕන නැත්නම් මුන් හිතන් ඉන්නේ මොකද ඔක මේ වෙන්නේ කියලා. උන්ටත් ඒක කියන්න ඕන. කියලා මුන්ට හරියට තේරුම් කරගෙන මේක හරියටම වැඩේ වෙන විදිහට තේරුම් ගන්න ඕන. මේ ක්ලාස් එක වෙන විදිහ මොකක්ද කියලා. දැන් වෙනදම ක්ලාස් එක කියලා මෙහෙම වෙනවා කියලා මේ කියන්නේ දියුකුත් නැහැ මට කියන්න මොකක් වෙන්නේ නැහැ. දැන් අද වෙනම ගන්න ක්ලාස් එක 10ට මම වෙනම පොඩි මීටින් එකක් ගන්න ඒ කාරණා මුන්ට කියන්නේ. කියලා ඉතින් මුන්ට බැලලා මුන්ට කියන්න ඕනේ මේක මෙහෙම ටොපික් කරොත් විනාශ වෙලා යනවා කියලා. සාමාන්‍යයෙන් කොහොමත් විද්‍යුත් ඉවර කරපු හැටිය ෆිසික්ස් ඉවරයි. ඉතින් පස්සේ කෙමිස්ට්‍රිනේ අන්න එතකොට කෙමිස්ට්‍රිත් එක තනි කර පේපර්ම තමයි. ජෙනරල් ටෙස්ට් දින ලියන්න ඒත් එක්කම රීසෙට් මෙමරිස් වෙන පේපර් ලියන්න. පට්ට කතන්දරයක් යන්නේ එතකොට. හරිද? එහෙමයි යන්නේ. ඒකයි තියෙන්නේ. ඒ හින්දා කරුණා කරලා මේ ඕගොල්ලෝ මොකක් හරි හරියට තේරුමක් අරගෙන හරි කාලසටහනක් සෙට් කරගෙන හරියට වැඩ කරන්න. නැත්නම් එහෙම විනාශ වෙලා මම දන්නවා ඔය
දැන් හරිනම් ක්ලාස් තුනක් තෝරන් ඉන්න බෑ. දැන් කොහෙද ක්ලාස් කරන වෙලාව තෝරන වෙලාවක් තියෙන්නේ. දැන් 23 වුණු ක්ලාස් තෝරන් ඉවරයි. දැන් තොපි තාම ක්ලාස් තෝරනවා. අර කිච්චන මේකෙන් මම කියන කරුණා කරලා හරියට තෝරගෙන ඉන්න. වෙලාව ඉතුරු කරගන්න මේ රටනට ඉන්න වෙලාවක් නෑ මේකේ. හරි ක්ලාස් තුනක් තෝරන් හරි ගුරු තුන් දෙනෙක් ගාලා ඉගෙන ගන්න එච්චරයි. ඒක මම කියන්නේ මගේ වෙන්න ඕනේ විසුදුන් තා ගුරු ඉන්නවා හොඳ නම් ලංකාවේ හොඳ ගුරු ඉන්නවා. හරිද? හොඳ ගුරු තමයි ඉතින් ඉන්න ගිහිල්ලා ඉගෙන ගන්න. මම මොකක් නෑ හැබැයි එකෙක් ගාවට යන්නේ. මෙච්චර දෙපාර තුන් පාරක් ගියොත් විනාශලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒක තමන්ගේ හිතේ විශ්වාසය අනුව හරි දෙයක් කරන්න. එච්චරයි. ඒක ආයි කතන්දරයක් නෑ. ඔය සමහරක් ළමයි ඉන්නවා මට නම් එක්කම තමයි සමහරක් මේ වැඩි කරන කෙල්ල හොඳේ කොල්ල කරන්න ළමයි මේ වැඩි. ඔන්ලයින් ෆ්‍රී ක්ලාස් එකකට ගිහිල්ලා කියනවා අපිට මෙන්න මේ ටික කරුන්නේ මේ ටිකක් කරලා දෙන්න. මමත් දැන් මේ බලන් ඉන්නවා මේක දිහා මේ chat එක දිහා. ලයිව් chat එක දිහා. මම ඒකේ සාමාන්‍යයෙන් හැමදාම බලනවා කොහොමද කියලා ලොකු ප්‍රගතියක් නැහැ. ඉතින් ඒ කියන්නේ එහෙම වෙනවා ඒව එහෙම කරන්න එපා. ඒ ගුරුවරයෙක් තියෙන තව ගුරුවරයෙක් ගාවට යන්නේ අරයාගෙන් හරිය අරයාගෙන් දෙයක් නොවෙනවා හින්දා කියන දේ හිතේ තියාගන්නේ. ඒ කියන්නේ ගුරුවරයෙක් තව කෙනෙක් ගුරුවරයා හිතින් අව탁සිරු කරලානේ එහෙම කරන්න එපා පුතා කවදාවත් ගුරුවරයෙක් වැඩි කරන්න එපා. හරිය විශ්වාසයෙන් යන්නේ ඒක ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා හරිය දෙයක් කරගන්න එච්චර. ඒක අපි කියන්නේ කවුද කියලා. අපි කියන්නේ බෑ එහෙම. හරිය කෙනෙක් ගාවට ගිහිල්ලා හරිය දෙයක් කරගන්න හරිය විදියට. දෙපාරක් තුන් දෙනෙක් ගාවට යන්න එපා ඒක තේරුම් ගන්න නැහැ. හොඳ ගුරුවරු ඉන්නම් හොඳ කෙනෙක් තෝරලා Taman හොඳ කෙනා තෝරගෙන යන්නේ එක්කෙනෙක් කෙනෙක් ගාඩ. ඒක තමයි Taman හොඳ වෙලාව ඉතුරු කරගන්න පුතේ වෙලාව ඉතුරු කරගන්නත් උන හැමදේම කරන්න ඕන. ඔයගොල්ලෝ හිතනද ඉස්සර මොරටු අපි මම කියන්නේ ටෙක්නොලොජි තිබුණේ නැහැ ඉස්සර මොරටු පේරාදෙනිය රුහුණු ඉන්ජිනියරිං ගිහපු අයියලා කරලා ඉන්න අපේ ඉස්කෝලවල එහෙම අපේ යාළුවෝ ඉන්න අපේ පවුලේ අයියලා ඉන්න පවුලේ නම් කවුරුත් නෑ අපේ යාළුවෝ ඉන්නවා යාළුන් දෙන උන් පන්ති හින්දිනේ එකට එකයි හින්දිනේ එකකට එකයි හින්දිනේ ඒල මැස් කරන කාලේ ෆර්ස්ට් ටයිම් මොරටු ගිහපු උන් ඉන්න දෙකට තුනට ගිහුම් කවදාද තෝරගන්නේ පිස්සුද එහෙම යන්නේ ඔතන මාර්ගයක් තියෙනවා තේරුම් ගන්න නැත්නම් උඹලට වෙන්නේ මොකද තොපි අම්මලා හලි විනාශ කරනවා අන්තිමට ගිහිල්ලා විනාශ කරනවා ඔක මම කියන්න බෝන්සර් නම් ඔක කියනවා බෝන්සර් නම් කෙලිමත් මම ඔක කිව්වේ ළමයට මම කියන්නේ කැමති නෑ සාමාන්‍ය ළමයට වань මම ඇත්ත තමයි කතාව කෙනෙක් ගාව යන්න ඕන දෙක්කෙනෙක් තුන් දෙනෙක් ගාව යනවා කතන්දරේ හරියන්නේ නෑ ඒක මම කැමති නමුත් මම ළමයට කිව්වේ නෑ නමුත් දැන් කියන්න වෙලා තියෙනවා දැන් මේ 22 උන්ට මේ කරන්නේ ඊළඟ කන් ටික 18 වань දැක්කම කියන්න වෙනවා කොහොමද ඒක මෙයා කරුණා කරලා ඒතර හරි උන්ටි හිතලා ගිහින් 10ක් හරි උන්ටි අකින් ඉන්නේ උන් ටික අදන් ගිහින් සුපිරිම ආරොන්ට කරු පේන කරනවා හරිද එහෙම ඒක තරු පෙනී වුණා හරිද ඒක කියන්නේ එන කරුණා කරලා ගණන් දෙනකොට පරණ ගණන් තමන් විසින් තනියම තමන්ම කමාන්ඩ් කරගෙන තමන් ගයිඩ් කරගෙන තමන් වැඩ ටික කරන්න ඕන නැතුනොත් වැඩි හරියන්නේ නැහැ නැතුනොත් තමන්ට විනාශ වෙලා තමන් හරිම අඳුරු ගුහාවක් තුල තමන් ඉඳ වෙනවා අඳුරු ගුහාවක් තුල තමන් ඉඳනවා මට කියන්න තියෙන හොඳම උදාහරණ තමයි අකලංකලා කවින්ලා උද්දිතලා හරිද ඒ ළමයි ක්ලාස් දෙකට ගියා මම හිතන අන්තිම කාලේ මම දන්න කොහොමද කියලා අන්තිම කාලේ නම් මම හිතන මයි ක්ලාස් ඉතලා මම හිතන ආවේ මම දන්න කොහොමද කියලා මම මේ වණි කියන කවින්ලා හැබැයි උන් මගේ ගාවට ක්ලාස් ආවා උන් හොඳට වැඩ කරා මාර්ග කැපකිරීමක් කරා කවින්ලා උද්දිතලා අකලංකලා ක්ලාස් ඊට කලින් ඌ ගියලා රටවටියම ගිහිල්ලා විනාශ කරගත්ත එක ඌ අන්තිමට ඔක්කොම අතර දැම්මා ඌ අන්න එක තැනක ඉඳන් සුපීරියර් වැඩ කරා ආයේ නෑ කරලා අන්තිමේදී රෑන්ක් විසිපන්න පොඩ්ඩක් උඩ IT එක IT එක B වුණාම ඌ අනිවාර්යෙන් රෑන්ක් 8 10වත් එනවා අපරාධ උඩ පොඩ්ඩක් කෙලුණා ඒක මම ආරම වගේ හිටියේ කමාන්ඩ් 25 වගේ ගත්තා ඌ 13 ගත්තා ඔසඳු ඔය උත්තේ හදා හරි එහෙම කොහොම හරි අර යන දේ හරියට කරගන්න යන කෙනා ගාව හරහා හරි දේ කරගන්න ඉච්චර මම මුස් කියන්නේ ඔකට මම කියන්නේ මට අන්තිම කියන්නේ ඉච්චර හරිද හරි කෙනෙක් තෝරන තමන්ට ගැලපෙන කෙනා තෝරගෙන දැන් තොපි බඳින්නේ නැනේ තොපි බඳන් ගෑනු දෙන්න බඳිනවද ඈ පිරිමි දෙන්න බඳිනවද මෙයා හොඳ නම් අරගෙන පිසු දෙකෝ එකෙක් තෝරගන්න ඕනේ අන්න එදා නියමක් තියෙන්නේ එකෙක් තෝරගන්න ඒක විශ්වාස ගුරුවරයෙක් තෝරගෙන එයා හරහා ඉගෙන ගන්න ගුරුවරයාට ගෞරව කරන්න ගුරුවරයා කෙරෙහි භක්තිය ඒ දේවල් තියන්න මම බයින තමයි කොහොමද තොපිට නැත්නම් හදන්න පුළුවන් කරන ගොබ්බු කුංගඩ වලට මම බයින අය කොහොමද මගේ බයින් බැනිල්ල මාත් අර අරක ඔය මේ සීනි බෝල වගේ මනේ පුතා කොහොමද රත්තරනේ මැනික කීකේ පිසු කරන්න ලෑස්ති නැහැ හරිද
මං ගාවට මම මේක මං ගාවට ඉගෙන ගන්න මිනිහෙක් කියලානේ. මිනිහෙක් කරලා යවන්න එච්චරයි. කාලා කණ වෙන දෙන්නේ නැහැ. හරි. දැන් මේකේ A1 B1 සමානයි A2 B2 දාන්න. දැන් මේක සාමාන්‍යයෙන් එහෙමයි තියෙන්නේ. හරිද? දැන් සාමාන්‍යයෙන් ගත්තන් පස්සේ මේක මෙහෙම බටයක් ආවොත් හරස් කඩ වෙනස් වෙලා අනිවාර්යයෙන්ම සම්බන්ධ මේක. A1 B1 සමාන A2 B2 වෙන එකක් නැහැ. හරිද? එතකොට A1 B1 A2 B2 දාන්නේ හරස් කඩ අසමාන වෙලා දෙපැත්තේ හරස් කඩ දීලා එක පැත්තක ප්‍රවේගයක් තව පැත්තක ප්‍රවේගයක් ඇහුවොත් එහෙම. එහෙම නැත්නම් ප්‍රවේග දෙකක් දීලා එක පැත්තක හරස් කඩක් දෙන අනිත් පැත්තේ හරස් කඩක් අහනවා. ඕම් මොහම එකක් ආවොත් තමයි මේ සමීකරණ දාන්නේ. ඒක සාමාන්‍යයෙන් හුරුවෙන් තේරුම් ගන්න පුළුවන් අපිට ඉස්සරහට. දැන් මේකෙදී A1 කියන්නේ මේ පැත්තේ හරස් කඩනේ. මේක වෘත්තයක් තේරෙනවද? නැත්නම් අරයක් දෙන්නේ නැහැනේ. විස්කම්බයක් දෙන්නේ නැහැනේ. ওই විස්කම්බය මේ ඔක්කොම දෙන්නේ මොකක් කියලාද? ওই විස්කම්බ ඒව ඔක්කොම දෙන්නේ මේවා වෘත්තයක් නිසා. එහෙනම් මම ගන්නම් 5r වර්ග වැඩි කිරීම v1 0.2යි. A2 කියන්නේ 5r2 ගේ වර්ග සාමාන්‍යයෙන් දාද්දී අර අංකනයක් පාවිච්චි කරලා මම ගන්න මෙතන 5r a කියලා. ඒ කියන්නේ මේ පැත්ත 5 a r a කියන්නේ a පැත්තේ අරය 5rb ගේ වර්ග. ඒ කියන්නේ b පැත්තේ වර්ගය අරය. වැඩි කිරීම v2 තමයි හොයන්න කියන්නේ. බලන්න මේ 5 ට මේ 5 කරලා 5 r ගන්න 5 පාර මහා ප්‍රශ්නයක් එනවා තමයි. දැන් මෙතන RA කියන්නේ මොකද්ද? අරයනේ. අරය වර්ගනේ. විස්කම්බේ 2.8යිනේ. විස්කම්බේ අරය කරන්න මොකද ගන්න දෙකම ගන්න. 1.4 වැඩි කිරීම සෙන්ටිමීටර මීටර කරන්න. 10 ඍණ 2 වැඩි කරන්න. එයා වර්ග කරනවා. ඒ වර්ග කරන්නේ. ඒ ඉතින් අරය වර්ගේ නේ හින්දා. මේ සෙන්ටිමීටර මීටර කරනවා තමයි 100 10 ඍණ 2 වැඩි කරන්නේ. 0.2 සමානයි RB කියන්නේ මොකද්ද? මේ පැත්තේ අරය. 0.4 තියෙන්නේ 0.4 බෙදීම 2 වැඩි කිරීම 10 ඍණ 2 වර්ගය වැඩි කිරීම v2 ඔන්න මෙන්න දැන් මේ වර්ගයෙන් මෙතන පිසුක කොහෙම කපන්න ලෑස්තිද පහුදි පිසුනවල කරන්නේ නැහැ හරිද 1.4 වැඩි කිරීම 10 1.4 වර්ගය හරිද දැන් මෙහෙම හිතන්නකෝ 14 වර්ගය කියන්නේ කීයද 14 196 නේ 1.4 වර්ගනේ ඒ කියන්නේ 196 ලියලා දශම ස්ථාන දෙකක් මෙහෙම පන්නවනේ ඇයි දෙකක් උනේ ඇයි 1.4 නේ වර්ග වෙන්නේ? ඒතකොට දශම ස්ථාන දෙකක්. 1.4 වර්ග වෙන්නේ. ඒ කියන්නේ දශම ඉලක්කම් දෙකක්. ඒතකොට දශම ස්ථාන දෙකක් පනවනවා. 10 ඍණ 2 10 ඍණ 4ක් වෙනවා. හරි කියන දශම 2 සමානයි මේ පැත්ත. දශම 7 වර්ගය. 7 වර්ගය 49නේ. දශම ස්ථානය එකක් තියෙන එකක් නේ වර්ග වෙන්නේ. ඒතකොට දශම ස්ථාන දෙකක් පනවනවා. කියන්නේ දශම 4යි 9යි. බෙදීම 2 වර්ගය 4යි. 10 ඍණ 2 කියන්නේ 10 ඍණ 4ක් වෙනවා. වැඩි කිරීම v2 මෙයාට මෙයා කැපෙනවා හරිද වැඩි කරන්න දෙපැත්තම 100න් ඇයි මේ දශම සංඛ්‍යා පන්නන්න මේකත් 100 වැඩි කරන්න එතකොට මොකද 196 වැඩි කිරීම දශම 2 සමානයි 49 බෙදීම 4 වැඩි කිරීම v2 දෙපැත්තම 100 වැඩි කරන්න මෙහෙත් 100 වැඩි කරලා මෙහෙත් 100 වැඩි කරන්න එතකොට දශම ස්ථාන පයින් ඉන්න දැන් සුළු කරන්න පුළුවන් 196 වැඩි කිරීම දශම 8 ඒ වුණ කොහොමද මේ වැඩි කරා බෙදීම 49 සමානයි v2 වලට 7 බෙදන්න බලන්න 7 බෙදුවොත් මේක වෙදිද 4 2 14යි ඔව් 7 බෙදනවා 4 2 14යි 4ක් 8යිනේ 56 4ක් 8යි උත්තර වෙනවා 4යි උත්තර වෙනවා 3.2යි ms ඍණ 1 සමානයි v2 කියලා ඔන්න ගාන හරිද දැන් කිමන් තීරණය බලන්න ටිකක් අහකට ටක් ගාලා දැන් ඉතුරු ගාන ටිකක් කරලා ටක්
හරිද? ඊළඟට පිටුවංග මං කියදුනේ නේද? පිටුවංග 15 13 නේ. එනද 13 ගන්නද පිටුවංග 15 13 නේ දුන්නේ. ඈ පිටුවංග 15 13 නේ මං දුන්නේ ඊට පස්සේ යන්න කියලා. පිටුවංග 15 13 නේද කරන්න කිව්වේ ඉක්මනට කියන්නේ. පිටුවංග 15 13 නේද මං කරන්න කිව්වේ. ඈ right. දැන් ඒකෙදී ඉන්නේ හරිද? ඒකෙදී ඉන්නේ සිරින්ජයක් පිස්ටනයේ විස්කම්පය 0.2ක් වේ. සිරින්ජන පිස්ටනයක විස්කම්පය 0.2ක් වේ. එන්නත් කඩ විවරේ විස්කම්පය 0.5ක් වේ. සිලින්ඩරයට ජලය පුරවා 0.2 වේගින් පිස්ටන් තල්ලු කරහොත් කටුවෙන් ජලයට මේ යහන කිරි කියලා. මොකක්ද සමීකරණ කරනවද කියන්නේ මේක සමීකරණය. ඒ වගේ සමානයි E2 P2 පදන්ත දෙක ගන්න ඉතින් තක්ක දාමු. හරිද? මේ පැත්ත සිලින්ඩරේ පැත්ත පිස්ටනේ මෙහි මේ සිලින්ඩරේ එක ගන්න. මේ කටුව මේ පැත්ත පිස්ටනේ. හරිද? මේකේ ඉදිරි පිස්ටන් එකේ අරයන් දින ඉන්නේ. ඒතකොට අර ඒ කියන්නේ සෝරි විස්කම්ප එකක් දීලා තියෙන පිස්ටන්. ඒ කියන්නේ 5R1 ගේ වර්ග V1 දීලා තියෙනවා කීයද? සිරින්ජ් 0.2යි එමස් එකයි 5R2 ගේ වර්ග V2 ගන්න කියන එක. මේ වගේ මේක කැපෙනවා. R1 කියන්නේ මොකද? අරයනේ. ඒතකොට විස්කම්ප 2 සෙන්ටිමීටර කියන අරය සෙන්ටිමීටරයයි 10 ඍණ 4ෙන් අඩි කර 10 ඍණ 4ක්. ඒ කියන්නේ 10 ඍණ 2 වර්ගය. ඔන්න ඕකනේ. හරිද? 0.2 වැඩි කිරීම මේ පැත්තේ අරේ දීලා තියෙන්නේ 0.5ක් කියලා. ඒ කියන්නේ මිලිමීටර වලින් දීලා තියෙන. ඒක තවත් එකක් ඒ වගේ. හරිද? 0.5 බෙදීම 2. ඒ කියන්නේ අරේ කරන්න 10 ඍණ 3 වැඩි කරනවා නම් මේකදී මිලිමීටර වලින් ඒ හින්දා හරිද? මිලිමීටර මීටර කරනවා ඒක. මිලිමීටර සෙන්ටිමීටර 10න් සෙන්ටිමීටර මීටර කරන 100. ඒක ඔක්කොම 10න් බෙදන සමස්තයක්. 10 ඍණ 3. ඒකේ වර්ගයයි 10 ඍණ 4 වැඩි කිරීම 0.2 සමානයි 0.5. ඒ කියන්නේ 0.5 වර්ගය. කිරීම කීයද? 0.25යි. බෙදීම 4 වැඩි කිරීම 10 ඍණ 6 වැඩි කිරීම V2. හරිද? මේක මේ කැපෙනවා 10 ඍණ 2ක් වෙනවා. ඊළඟට බලන්නකො මේක පිටට ගන්නකො 0.8 සමානයි 0.25 වැඩි කිරීම 10 ඍණ 2 වැඩි කිරීම V2. දෙපැත්තම 100න් වැඩි කරන්න. ඇයි? ඒතර ලස්සන මේ පැත්තේ 10 මේක කැපෙනවා. ඒ කියන්නේ 80 සමාන 0.25 වැඩි කිරීම V2. ඒ මුලින් කොහොමද? ඇයි දැන් මේ පැත්ත 100න් වැඩි කරනකොට 0.2ක් පායිනවා. මේ පැත්ත 100න් වැඩි කරනකොට මෙයාට මෙයා කැපෙනවා. සුළුකින් මල්ලා ගන්න පට්ටක් සරල සුළුකින් තියෙන්නේ. 80 බෙදීම 0.25 සමානයි V2 වලට. ඒ කියන්නේ උත්තරේ බිංදුවයි දශම බිංදුව තමයි මේක සුළු කරනකොට අමාරුයි. හරිද? ඒ කියන්නේ 8000 බෙදී 25 සමානයි V2 වලට 1 2. හරිද? ඒ කියන්නේ උත්තරය තමයි මාර ලොකු උත්තරයක් එනවා නේ 325ක් වද්ද? ඔව් 300 3යි කියන්නේ 75යි 5යි 2යි 320යි ms ඍණ එකයි. පට්ට වේගින් යන මේක මේ විදුත් එහෙම මේ මිනිහාගේ අත විදුත අත ගලවන්න යනවා. අත සිදුරු කරන් යනවා. හරිද? රයිට්. ඔන්න ඒ ගාන. ඊළඟට කිව්වේ තුන. දැන් මේක මම හදන්න යන්න ඕනේ. මට උත්තරේ දාන්න තුන්වෙනි උත්තරේ. කෝකේ සුබුන් කේසර නෙමෙයි. ඉතින් දාති මම දැක්ක කේසර පසන් ගිහිල්ලා පසන් ඉන්නනේ.
පහන් කේසර තංගල් දැන් මොකද උත්තරයකට යාවේ ඊළඟගේ උත්තරේ කීයද මෙත්මි ආත්මජා කෞශල්‍ය මොකද්ද උත්තරයකට මధుනි හැදුවද ගාන හත දශම දෙකයි right ඒක අවුලක් නෑනේ 7.2යි හරි ඒ වැඩි ඉවරයි හරිද ඕකේ තියෙන පාස් පේපර් ඇවිල්ලා මම මතකද ගණන් දෙකක් වගේ තිබ්බා හරිද MCQ පාට්ටම් විදිහට ගණන් දෙකක් තිබ්බා හරිද ඒ දෙක අපි හදමු එක මහ දෙයක් නෑ හරි මේකමයි තියෙන්නේ මේකේ අමුතු දෙයක් නෑනේ ඒ හින්දා අපරාධ වෙලා right අපි දැන් යනවා අපි ඊළඟ තීරණ මේක තමයි ටිකක් ලොකු කතන්දරේ සීරියස් කතන්දරේ දෙන්නේ මේකේ හරිද ලියා ගන්න මාතෘකාව හරි මාතෘකාව ගන්න ඕනේ ඒක නම් බලමු මේ කතන්දරේ හරිද දැන් මේක දැන් ඔය දැන් ඔය සමීකරණ මතක තියාගන්න මේ සමීකරණේ වෙනම කෙලියක් නෑ හරිද ඕක තමයි තියෙන්නේ හරිද දැන් ඔයිට වඩා ඇඩ්වාන්ස් කතන්දරයක් දැන් ඉන්නේ හදන්නේ මේක කතන්දරයක් තියෙනවා හරිද දැන් අපිට හම්බෙන්න හදන්නේ බර්නෝලි කියන සමීකරණය හරිද බර්නෝලි සමීකරණය ගත්තොත් එහෙම මේ බර්නෝලි කියන සමීකරණය මේක පාරට කරන්න පුළුවන් සමීකරණ නෙමෙයි ඕක එහෙන සරල ටිකක් මේ අපේ සිලබස් එකේ තියෙන විෂය නිර්දේශ තියෙන කරුණු වලින් අපි කතා කරන්නේ උසස් තැනක් තමයි මේ දැන් කතා කරන්න හදන්නේ ටිකක් නෙමෙයි හොඳම උසස් තැනක් මෙතන මෙතෙන්ට ගහන්න පුළුවන් තැනකට ඇවිල්ලා කියන්නේ ප්‍රත්‍යක්ෂ මේ තාපයේ විතරයි විද්‍යුතේවත් එන්නේ නැහැ මෙච්චර අමාරු තැනක් මෙතන සීරියස් පොයින්ට් එක මෙතන තමයි ඉතින් අපි සිලබස් එක ගත්තොත් මොකද්ද මේ කියන්නේ මම මුලින්ම ඔයාලට කියා දෙන්නම් මේ බර්නූල් කතන්දරය යෙදෙන ප්‍රායෝගික අවස්ථාවක් හරිද මට කියන්නකො බර්නූලි සමීකරණය ඔයගොල්ලෝ දන්නවද බර්නූලි සමීකරණය බර්නූලි ප්‍රමේයයක් ගැන දන්නවද බර්නූලිගේ ප්‍රමේය අහලා තියෙනවද නැත්තම් නෑ කියන උණ ඕකේ බර්නූලිගේ ප්‍රමේය අහලා තියෙනවද නෑ කියලා කියනවා හැමෝම කියනවා නෑ කියලා කියන්නේ නෑ right මම ඒක සරලව කියලා දෙන්න මෙන්න මේක මම දැන් මෙතන මේ ෆෑන් එකත් ඕෆ් කරනවා හරිද මම මුලින්ම ඔයාලගේ හිත තුල හිතට මම දාන පොඩි ප්‍රශ්නයක් හිතට මම ගැටලුවක් දානවා මේ ගැටලුවෙන් ඔබ විඳවලා මැරෙන්නේ නැහැ නෑ පිසුද හරිද මේක මේ පොඩි ප්‍රශ්නයක් දාන්නේ මේ හිතන මහ වෙලා කියන ප්‍රශ්න නෙමෙයි මම මුලින්ම ඔයාලට පොඩි ප්‍රශ්නයක් දානවා මේ ප්‍රශ්නේ දාලා මම ඒක ඔළුවේ තියලා තමයි මම මගේ වැඩේ පටන් ගන්නෙ මම මෙහෙම කොළ දෙකක් ගන්නවා මේ කොලේ පැහැදින්නේ දැන් ඔයාලට තේරෙනවා හොඳට මෙහෙම කොලේ තියලා කොලේ පැත්තට පිම්බුත් එහෙමද කොහොමද කියන පොඩේ මම දිනයක් දාගමු හරිද මෙහෙම තියලා මේකට පිම්බොත් එහෙම
මේ කොලේ කොහෙද යන්නේ? මාර ප්‍රශ්නේ මම අහන්නේ. මේකට පිම්බොත් යකෝ මේ කියන්නේ මෙහෙට මගේ පැත්තට එන්නේ නැහැ. මේ රයිට් යනවා. සරල සීන් එකක් මේක. මගේ ප්‍රශ්නේ මෙහෙම තියෙන දෙකක් අතරින් හුලම් පාරක මොකද වෙන්නේ? මේ දෙක අතරින් හුලම් පාරක යවුවොත් මොකක් වෙයිද? මොකද කියන්නේ? මේ දෙක අතරින් හුලම් පාරක් යවුවොත් මොකක් වෙයිද? අපි අරලා බලමු. සාමාන්‍යයෙන් තීරේ ඕන දැන් කරලා බලන්න පුළුවන් ඕන මොකද? කරලා බලන්න නැතුව නිකන් හිතුනොත් හිතෙන්නේ මේකකින් මෙතන හුලම් පාරක් යනකොට මේක හොඳ පැත්තට වෙනවා කියලා. නමුත් බලන්න ඇත්තට මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? මැදින් හුලම් පාරක් යනවා වගේ කට වෙනවන්නේ. ඔන්න හොඳයි. මේ මොකද වෙන්නේ? මැදින් හුලම් පාරක් යනකොට අර ඇත්තටම හුලම් පාර මැදින් යද්දි මොකක් හරි පීඩනයක් ඇති කරන්නේ නැහැ. නමුත් ඔක පීඩනයක් ඇති කරන්නේ නැහැ. මේක කරන්නේ දෙපැත්ත අලවන එක. මාර සීන් එකක්. ඊළඟ කාරණාව මම කොළපටි තීරුවක් ගන්නවා. හරිද? මේ කොළපටි තීරුව ගන්නවා. හරිද? මේ කොළපටි තීරුව අරගෙන දැන් මේ කොළපටිට මෙහෙම පිම්බොත් මේ කොළපටි පල්ලෙහෙන් පිම්බොත් උට්ට යනවා. මේක උඩින් පිම්බොත් කොළපටි මොකක් වේද? පිම්බලා බලමු. හරිද? කොහොම තිබ්බා? මේ පටි බලන්න හොඳේ. කොහොමද මේ? මම මේ හුලම් පාර යවන්නේ මේ තොලට සමාන්තරව. ඒක මම ඔප්පු කරනවා මෙහෙම මේ. සමාන්තරව හුලම් පාරක් යවුවොත් මේක මෙහෙට ඉස්සෙන්න උනත්. බලමුකෝ මේ. හරිනේ. මේක මෙහෙට යනවා. ඒකට හේතුව මෙහෙම හුලම් පාරක් ගිහලා මෙහෙට වදින හින්දා යකෝ ඉතින් එහෙම හුලම් පාරක් ගිහලා එහෙ වැන්දට මේ යනසිනේ කුඩුට්ට එන්නේ. මේ බලන්නකෝ මේ. පේනවද කතාව? කොහොමද එහෙම වෙන්නේ? අපි දන්නේ අංශුමය ස්වභාවයක් තියෙන දෙයක්. දැන් වායුව කියන්නේ පදාර්ථයක් නේ. අංශුමය ස්වභාවයක් තියෙනවා. අංශුමය ස්වභාවයක් කියලා පදාර්ථයක් මත වැදුනොත් එimhe එයා මං ඉති කරනවා යම් කිසි බලපෑමක්. ඒක නිසා එයා ඒ පැත්තට විසිගෙනවා. ඒක වෙනම කතාවක්. දැන් මේක වෙනම අනිත් පැත්ත කතාවක් නෙවෙයි වෙන්නේ. කොළ දෙකක් තිබ්බා. ඒ දෙක අතරින් හුලම් පාරක් වුණොත් මේක මෙහෙම ආවා. මෙහෙම තියෙන කොළයක් උඩින් හුලම් පාර ගියම මෙහෙම වුණා. මාර සීන් එකක් නේ. චුම්බක කේස් එකක්ද නේ චුම්බක කේස් එකක් නෙවෙයි. චුම්බක කේස් එකක් කියන්නේ කොළේ චුම්බක ද්‍රව්‍යයක් කියන්නේ එහෙම වෙන්නේ. චුම්බකයක රැඳෙන නම් කොළේ චුම්බක කියන කොළයක් කියන්නේ අචුම්බක ද්‍රව්‍යයක් නේ. ඒක චුම්බක රැඳෙන්නේ නැහැ. එහෙනම් චුම්බක කතන්දරයකුත් නෙමෙයි උතන් තියෙන්නේ. උතන් තියෙන්නේ වෙනම මොකක් හරි තියෙන එක. අර මම කොළපටියක් මෙහෙම තියලා පිම්බෙනස කොළපටිය උට්ටිස්සුනේ. ඕකෙන් තමයි ප්ලේන් එක උඩ යන්නේ. ප්ලේන් එක කොහොම උඩ යන්නේ අන්නේ කතන්දරෙන්. ප්ලේන් එක කොහොම උඩ යන්නේ? ප්ලේන් එක ලෝඩ් එක දරාගෙන ප්ලේන් එක එයාගේ ට්‍රැක් එකේ ලොකු ප්‍රවේගයකට යනවනේ. සාමාන්‍යයෙන් පැය කිලෝමීටර් 200 300 තඩි වේගයකට යනවනේ. ඒ ප්‍රවේගය හරහා ප්‍රවේගය මෙහෙම හයියෙන් ප්ලේන් එක යනකොට හුලම් පාර යනවා මේ පැත්තෙන් තටු කපාගෙන. හුලම් පාර මෙහෙම උඩින් යනකොට මොකෝ වෙන්නේ? දැන් අර කතන්දරේම තමයි. උඩින් යනකොට තටු දෙකම උට්ටිස්සෙනවා. ඒකෙන් තමයි මුළු ප්ලේන් එකම උට්ටිස්සෙනවා. ඕක තමයි බර්නෝලි කියන්නේ විද්‍යාත්මකව. ඒ ප්ලේන් පවා උඩ යන බර්නෝලි ප්‍රමේය. බර්නෝලි තමයි මුලින්ම බර්නෝලි කියන විද්‍යාඥයා තමයි ওই කතාව ලෝකෙට කිව්වේ. මිනිහා මිනිහට නම දැම්මා බර්නෝලි ප්‍රමේය කියලා. ඕක තමයි විද්‍යාව හොඳ සොයා ගැනීමක්. ප්ලේන් එක උඩ යන හදපු විදිය තමයි බර්නෝලි ප්‍රමේය. ප්ලේන් එක උඩ යන විතරක් නෙමෙයි හරිද? හුලම් පාරක් හමනකොට වහල ගලන් යන්නේ එකපාරට දිනවත් කුඩියට යනකොට හුලම් පාරක් ගිහලා කුඩියට පැත්ත ගිහලා කතන්දරේ අනිත් පැත්ත ගහන්නේ. ආයෙ ඔක්කොම යන්නේ බර්නෝලි කතන්දර හරහා. දෙන්න කුඩියට යනකොට කෙල්ලකොල්ල කුඩියට යනකොට පාර හුලම් පාරක් හමලා මේක අනිත් පැත්ත ගිහින් ටොක් ගාලා වැඩ ඔක්කොම වතුරනේ. ආයෙත් බර්නෝලි. හුලඟ හමන් යනකොට වහල ගලන් යන්නේ බර්නෝලි. ප්ලේන් එක උඩ යන්නේ බර්නෝලි. ස්විම් කරන බෝලයක් ස්පිනර්ස්ලා බෝල් ස්පින් කරන්නේ බර්නෝලි වලින්. මෙයාගේ බර්නෝලි ගැන කතන්දර සෑහෙන තියෙනවා. ඔන්න ඔය ඔක්කොම සිද්ධාන්ත ටික ඔය ඔක්කොම ප්‍රැක්ටිකල් කතන්දර ටික පැහැදිලි කරන්නේ විද්‍යාත්මක බර්නෝලිගේ සමීකරණ පාවිච්චි කරලා. ඔය හැම අවස්ථාවකදී තරලයක්. වහලා කලවම් ගන්න හේතු වෙන්නේ මොකද? වතු පාරද නේ සුනාමියක් වගේ කියන්නේ නේද? හයියෙන් සුළි වුණාට කමෙන්ද මොකෝ වෙන්නේ? ලොකු සුළම් ප්‍රවාහයක් කියන්නේ මොකද්ද? බර්නෝලි තර ප්‍රවාහයක් ගලාගෙන යනවා. එහෙනම් බර්නෝලි. ස්විම් කරනකොට කියන්නේ ස්පින් කරනකොට බෝලය යන්නේ හුලං රැල්ල කපාගෙන. සුළඟෙන් ඇති කරන කතන්දරයක් තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? බර්නෝලි. මොකක්ද තරලේ සුළඟ. ප්ලේන් එක උඩ යනකොට මොකද කතන්දරේ? ප්ලේන් එක උඩ යනකොට මොකෝ වෙන්නේ? උඩ යනකොට ප්ලේන් එක හයියෙන් ප්ලේන් එක උඩ යනවා. එතනදී මොකද හුලං කපාගෙන යන්නේ. තරලයක් ගලාගෙන යනවා තරලයක් වායුවෙන් තරලයක්. කුඩයක් උඩින් කුඩය අනිත් පැත්ත ගිහින් මොකෝ වෙන්නේ?
කුඩේ උඩින් යන තරලයක් නේ. මොකක්ද තරලය? වතුර පරද නෑ. සුළඟ ගලා යනවා තරලයක්. එක තැනක නෑ ගලා යනවා තරල ගති විද්‍යාව බර්නෝලි. එතකොට වතුර වල නෑ වතුර තියෙනවා. ස්ප්‍රේ කරන ඔය සැනිටයිසර්ස් මේ කෘමිනාශක කොහමද අපි ගහන්නම කරලා. ඔහම ස්ප්‍රේ කරන්නේ. ස්ප්‍රේ කරන්නේ බර්නෝලි වලින් හදපු සරල යන්ත්‍රයක්. ඒ දින වතුර එකක් තෙල් වලදී මොකද තරල ගලා යන ද්‍රව අවස්ථාවේ භෞතික අවස්ථාව තියෙන එකක්. ඒ වගේ ඔය වගේ විවිධ තැන් වලදී බර්නෝලි මාර විදිහට පාවිච්චි කරලා ලෝකේ හැම තැනකම බර්නෝලි උන්වගේ ලොකු දේවල් වලට පාවිච්චි කරනවා. එහෙනම් අපි දැන් බලමු ඔන්නේ බර්නෝලි කතන්දරේ මොකක්ද කියලා. හැබැයි පුතා බර්නෝලි කතන්දරේ අපිට එන්න කලින් මේකේ වෙනම භෞතික විද්‍යාත්මක වචන හතරක් තියෙනවා. අසම්පීඩ්‍ය, අනාකූල, අනවරත, දුෂ්‍රාවිතාව. ඔන්න වචන හතර තේරුම් ගන්න මොකක්ද කියලා. දුෂ්‍රාවිතාවේ, අසම්පීඩ්‍ය, අනවරත, අනාකූල. ඔන්නේ වචන හතර හරහා තමයි බර්නෝලි කතන්දරය පැහැදිලි වෙන්නේ. සාමාන්‍ය බර්නෝලි ගානක් අල්ලන්න පට්ට ලේසි. මොකක්ද නේද? ඕනම ගානක බර්නෝලි ඕනම ගානක ඔය වචන හතර කියනවා. MCQ උනොත් දැන් මට දැන් අනවරත ප්‍රවාහයක්සේ හැදිරෙන්නා වූ කියලා තිබ්බේ. අනවරත කතාව අනිවාර්යෙන් එන්නේ බර්නෝලි වල විතරයි. තව වෙන අනවරත තාපයේදී අනවරත කතන්දර වෙන අනවරත කියන වෙනම කතන්දරයක්. බොහෝල වශයෙන් අනවරත වචනේ හම්බෙන්නේ තාපයේ මේ සරල ගති විද්‍යාවේදී. දුෂ්‍රාවිත, අසම්පීඩ්‍ය ඔය කතන්දර ඔක්කොම දුෂ්‍රාවිත විශේෂයෙන් ඔය වචනේ අල්ලනවා මේක තාර්කික ගති විද්‍යාව ගණන් කියනවා. හරි. දැන් අපි හදන්නේ වචන ටික ගැන මුලින්ම අවබෝධ ගන්න. හරිද? රයිට් ලියා ගන්න. ගලා යන්නා වූ තරලයක පවතිනා වූ විශේෂ ගති ලක්ෂණ කිහිපයක් ගැන ප්‍රථමයෙන් අධ්‍යයනය කළ යුතු වේ. හරි එහෙනම් මුලින්ම අපි දැන් ඒක කතන්දරේ කරලා ඉමු. හරි බලන්න. අපි මුලින්ම කතා කරමු දුෂ්‍රාවිතාවය කියන වචනේ ගැන. හරිද? ලියන මාතෘකාව මුලින්ම දුෂ්‍රාවිතාවය. දැන් මොකද්ද දුෂ්‍රාවිතාවය කියන එක මුලින් ඕනේ නැහැ. මුලින්ම කතා කරමු ඝර්ෂණය කියන්නේ මොකක්ද කියන්නේ? ඝර්ෂණය කියන එක. මොකද්ද ඝර්ෂණය කියන්නේ? ඝර්ෂණය කියලා කියන්නේ යම්කිසි රළු පෘෂ්ඨයක් මතින් වස්තුවක් සාපේක්ෂ චලිතයක් සිදු කිරීමට පෙළඹෙන විටදී සාපේක්ෂ චලිතයක් සිදු කරන විටදී ඒට විරුද්ධව පෘෂ්ඨය මගින් ඇති කරන්නා වූ බලවලට කියනවා ප්‍රතිරෝධී බලවලට කියන ඝර්ෂණ බල කියලා. රළු පෘෂ්ඨයක් මත වස්තුවක් තබා ඇති විට ඒ වස්තුව හා පෘෂ්ඨය අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙන්න උත්සාහ කරනවා නම්
ඒ සාපේක්ෂ චලිතයට විරුද්ධව ස්පර්ශ පෘෂ්ඨ වලින් ඊට ප්‍රතිවිරුද්ධ ඇතිවන්නා වූ ප්‍රතිරෝධී බලවලට කියන අපි මොකක්ද? ඝර්ෂණ බල කියලා. දැන් මම ප්‍රශ්නයක් අහනවා ඔයාලගෙන්. වතුර කෝප්ප දෙකකට වතුරයි පොල් තෙලුයි දාලා කෝප්ප දෙකකට වතුරයි පොල් තෙලුයි දාලා හැන්දකින් කැලුතුවොත් එහෙම අතට වැඩි නිකන් බරක් දැනෙන්නේ වතුර වලින්ද පොල් තෙල් කවලම් කරද්දිද? මොකද කියන්නේ? වතුර කවලම් කරද්දිද පොල් තෙල් කවලම් කරද්දිද? අතට පොඩ්ඩක් අර හැන්ද පොඩ්ඩක් නිකන් බර ගතියක් දෙන්නේ හැන්දට. මොකද කියන්නේ? මම මානසාවයක් හදින් පොල් තෙල් වලදී පොල් තෙල් දාලා පොල් තෙල්ම කලවම් කරනකොට අර වතුර වලට වඩා දැඩි ගතියක් දැනෙනවා පොල් තෙල් වලදී. එහෙම වෙන්නේ ඇයි? දෙවෙනි කාරණාව. ඒකට මොකද්ද අපි කියන මේ සිංහල වචනේ කුස්සියේදී පාවිච්චි කරන වචනේ තමයි උකුබව කියන එක. උකුබව අන්න මේ උකුබව කියලා කියන්නේ අන්න ඒකට. උකුබව කියලා කියන්නේ නිකන් අපිට අර දැනෙන්නේ අර ඔයිල් එකක්වත් දාද්දි හරි උකුයි කියලා කියන්නේ. මම ඒක මට කියන්න දෙන්නේ බින්දු වැටෙන්නේ නැහැ. නිකන් නූලට වැටෙනවා. ඔය මොකද්ද? අප්පර එහෙමද? හරි පොඩක් අද බ්‍රහස්පති රිවිෂන් එක ක්ලාස් දුවන පොඩකින්. හරි පොඩකින්. මට කියන්නේ ඕක දැන් කොහොමද මේක පටන් ගත්තද දැන් පැයක් විතර මම මේ ටික කරන්න. මට දැන් කටි කතා කරමු හරිය වෙලාවක් මේක කරන්න පුළුවන් වෙලාවක් දාගමු නැත්නම් දැන් මල මගුලක් කරනවා මේක නැත්නම් මේ අවුලක් නෑ නමුත් කරන්න ඕන වෙලාව හරියට දාගෙන නැත්නම් මේක එක දවසකට කන්නපන්න කරන්න බෑ. ඒක මහා කරදරයක් ඕගොල්ලන්ට. ඔයාලට පුළුවන්ද පුළුවන් කියන්නේ කෞශල්‍ය පාන්දර කරන්න පුළුවන් ආත්මජා පාන්දර වලක් නැද්ද පාන්දර නැත්නම් මේක දැන් අපිට මේ රැය වෙලා ගම ඕනක් හරි ප්‍රශ්නයක් මේක පාන්දර වෙලා කරන එක ඈ පාන්දර වෙලා ගත්තොත් මොකද කියන්නේ ඔයගොල්ලෝ අයි පාන්දර ගත්තොත් මොකද කරන්නේ පාන්දර වගේ අරගෙන කරගත්තොත් මොකක්වත් ප්‍රශ්නයක් නෑ නැත්නම් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් නේ රැයට මේ ඇග්‍රි ක්ලාස් කියයි BST කියයි දැන් අද බෝනස් ඇත්තම නම් දුකන ඒක බෝනස් ET රිවිෂන් කියලා අපි එහෙම වුණොත් එහෙම ඒ කියන්නේ රැට කරන එක හොඳයිද කියන්නේ කවුසල්ද උදේ කරන එක හොඳයිද කියන්නේ මොකක්ද මට තේරෙන්නේ ඔව් උදේට කරමුනේ අපි උදේට කරමු උදේ අපි ආත්මජ වලක් නැද්ද නෙත්නි ඔව් අපි උදේ කරමු නේද අපි උදේ වෙලක් දැන් උදේට පට්ට අමාරුනේ ඉන්න ඔයගොල්ලෝ නමුත් මට නම් අවුල නැහැ මට කෝකත් එක 4 අවුලක් නැහැ ඉතින් උදේ 4 ඉඳන් 7 වෙනකන් නේ හරි එහෙනම් සෙනසුරාදා උදේ 4 සෙනසුරාදා උදේ 4 කරමු අවුලක් නැහැ වැඩේ කොටද එහෙනම් 4 ඕනේ නැත්නම් 4 මාට වගේ පුළුවන් මට ක්ලාස් නේ 9ට පොඩ්ඩක් ඉතින් පැයකමාරක් විතර මට වැඩි දෙයක් චරෝ ඉන්න ඕනේ මට රෙස්ට් එකට හරි රයිට් ඕකේ එහෙනම් අපි මේ සතියේ සෙනසුරාදා අනිද්දා උදේ 4ට පටන් ගන්නවා ක්ලාස් එක හරිනේ 4ට පටන් ගන්නවා 4 කරනවා 4 10ට අර තියෙන වරින් බලයි කරා මගෙන් කතල ආන්න දු ඒක සවිස්තරාත්මක කියා දෙන්න බලන්න කරවලන් තියෙන්නේ වරින් මම කියා දෙන්නේ ඒකට 10ට රිවිෂන් කිරි දෙන්නේ පසන්නද 11ට නේ 8 11 සල්දී කමානේ ඔයාලා ඒක කරන්න කමන්නේ ඒ ක්ලාස් එකට යන්න රිවිෂන් ක්ලාස් එක අනිත් තමයි ඔක්කොම ටික ඉන්ටර්නෙට් 10ට මම පොඩ්ඩක් කතා කරලා පොඩ්ඩක් අවුල් තියෙන ටික ඔක්කොම කතා කරගමු තියෙන ප්‍රශ්න මම සීලු දේවල් කතා කරගමු දැන් 21 කියුන්ට මම ඕවා කතා කරා 21 ළමයින් එක්ක මම හැමදාම ඕගොල්ලෝ මගේ ලින්ක් දැම්මේ නැහැ ඕන නිසා 21 සෙට් එක මම හැමදාම ওই ටික කරා උන්ට තමයි සති 3කට වතාවක් විතර කතා කරනවා සමන් රැයට මෙහෙම අරන් දැන් ඔයාලට ඒක කරන්නේ දැන් මම අද පටන් ගන්න කරන්නේ නේද හරියන්නේ නැහැ පොඩ්ඩක් හරිද එහෙනම් අපි කරමු 10ට 10 කාලට පටන් ගන්නම් එන්න
අපි කතා කරමු හොඳට මොකක්ද මේ ප්‍රශ්න ටික කියලා මම හොඳට කියා දෙන්නම් කොහොමද ටික කරගන්නේ කියලා. හරි නැත්නම් මේක විනාශ වෙලා යනවා. හරි නේද? රෑ 10ට සෙට් වෙමු. එහෙනම් පන්ති හරි බුදුසරණ හැමෝටම ගිහිල්ලා ටික කරගන්න කැපකිරීමෙන් ගේම ගහන්න මේ අපි රෑ 10ට සෙට් වෙමු 10 කාලෙද? සෙන්සුරාදා උදේ 4ට. රයිට්. 4 හොඳයි හරි.